ආයුබෝවන් අපි දරු සියලු දෙනාටම අද උදේ මේ අපි අලුත් වැඩක් පටන් ගන්නවා 20යි 22 සහ 20යි 21 උසස් පෙළ කරන දරුවන්ට මුල ඉඳන් ආයිත් පාරක් එකවුන්ටෙන්ට් එක සාකච්ඡා කරන්න. දැන් ගොඩක් ළමයිට පුතේ යම් යම් තැන්වල මිස් වීමක් වෙලා තියෙනවනේ නේද? අපි දන්නවා යම් යම් තැන්වල අපි අතින් වැරදීම් වෙලා තියෙනවා. ඒ වැරදීම් ටික පුතේ අන්න නිවැරදි කර ගැනීමක් කරන්න තමයි මේ වෙලාව අපි භාවිතා කරන්නේ. ඉතින් අධිකරණ පුතේ පන්ති පැවැත්වෙනවා. දැන් මෙච්චර ප්‍රමාණයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හිතුව මම ළමයිට කිව්වේ අවශ්‍ය ටික විතරක් එන්න. අනිත් අය ගැටලුවක් නෙවෙයි ඕන කෙනෙක්ට එන්න පුළුවන්. අයිති කවුන්ටර් හදන්න කැමති ඕන කෙනෙක්ට සම්බන්ධ වෙලා බැට් ටික කරගන්න පුළුවන් පුතේ. ඔයාට පුතේ PDF එක මගේ Telegram group එක සහ අපේ 20යි 21 20යි 22 WhatsApp group කරා පුතේ ලබා දීලා තියෙනවා. ඔයාගේ යාළුවෝ ඕන කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන් පුතේ. හරිද? දැන් ගිණුම්කරණය ඇත්තටම පටන් ගන්න පුතේ ගිණුම්කරණ සමීකරණ වලින්. පළවෙනි පාඩම අපි කතා කරමු තියරි ඒක ප්‍රශ්න වලින් සාකච්ඡා කරමු පුතේ. ඉතින් අද දවසේ මගේ මූලික ඉලක්කය තමයි මෙතන සාකච්ඡා කරන්න ගිණුම්කරණ සමීකරණ. මේ ගිණුම්කරණ සමීකරණ කියන මාතෘකාව ආරම්භ වෙන්නේ කොතනින්ද? එය කොහොමද අපේ ප්‍රශ්න පත්‍රයට බලපාන නිසා අපි කොහොමද සමීකරණ ගානක් 100% නිවැරදිව සාකච්ඡා කරන්නේ. එතකොට අපේ මාතෘකාව තමයි ගිණුම්කරණ සමීකරණ. හරි ගිණුම්කරණ සමීකරණ. සමීකරණයේදී 2020 A level ප්‍රශ්න පත්‍රය 2019 A level ප්‍රශ්න පත්‍රය ලකුණු 40ක් උදී දෙවෙනි ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ උදී ලකුණු 40ක් ඉදිනවා. තනි ප්‍රශ්නයක්. හරිද? ඒතරට මේකේ වැදගත්කම තේරෙයි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ උදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 8ක්. તો සමස්තය ලකුණු 48ක් උදී ඔය 2019 සහ 2020. ඉතින් දරුවෝ පේපර් එක ලකුණු 400න් 40ක් කියන්නේ 100ට 10ක වැදගත්කමක් තියෙනවා. ඒතර මේ පාඩම හරියට ඔයා කරගන්නවයි කියන්නේ 100න් 10ක් අපි ගොඩ දාගත්තා හා සමාන 10ක් නෙමෙයි 10ක් 12ක් අතර ප්‍රමාණයක්. ඒ නිසා පුතේ මේ පාඩම ඔන්න ඔය ආකාරයට තමයි ඔයාට වැදගත් වෙන්නේ. මේ සෑම විෂයකම වැදගත්. ඒ අතර සමීකරණ පුතේ විභාගෙට සුවිශේෂී මාතෘකාවක්. මුලින්ම ඔයා මෙන්න මේ කාරණේ ඔලු තියා ගන්න. ඇයි මේ මම සමීකරණයෙන් අද පටන් ගන්න හේතුව? හේතුව තමයි පුතේ ඒකට බර තබා ඇති ප්‍රමාණය. උසස් පෙළ විභාගෙදී පුතේ බර තියෙන ප්‍රමාණය වැඩි පාඩම් වලට වැඩි අවධානයක් දෙන්න ඕනේ. අපිට හම්බෙන පළවෙනි ගිණුම් කරන පාඩම තමයි ගිණුම් කරන සමීකරණ. විභාගෙදී පුතේ මෙන්න බර තියෙන ප්‍රමාණය නිසා ඒකට අපි වැඩි අවධානයක් දීලා අපි ගණන් ටික හදන්න ඕනේ. ඒක තමයි මූලිකම කාරණය. හරි. ඔන්න එහෙනම් හරි. ඊට පස්සේ පුතේ දැන් ඔයා දන්නවනේ වැදගත්කම දන්න නිසා පුතේ අපි ඊළඟට යමු මෙන්න අපේ මාතෘකාවට. මොකක්ද අපේ මාතෘකාව? ගිණුම් කරන සමීකරණ. දැන් මම දැනගන්න ඕන
කොහොමද ගිණුම් කරන සමීකරණයක් හදන්නේ? හරිද? කොහොමද? අපි දිගටම මේ පන්තිය පවත්වාගෙන යනවා. දිගටම ඔන්ලයින් මේ ළමයිට ගණන් හදන්න පුතේ. නිසා ඔයාට පන්ති පටන් ගත්තත් නැතත් අර ළමයට විභාග වෙනුවෙන් පුතේ ගණන් හදන්න අමතර පන්තියක් විදියට මේක දිගටම ක්‍රියාත්මක වෙනවා පුතේ. ඒ නිසා ඕන කෙනෙක්ට ඇවිල්ලා සම්බන්ධ වෙලා ගණන් ටික හදාගෙන යන්න පුළුවන්. හරි? හරි. හරි. එහෙනම් පුතේ මම පටන් ගන්නම් ගිණුම් කරන සමීකරණ. ගිණුම් කරන සමීකරණය පුතේ පටන් ගන්නේ වත්කම් සමානයි හිමිකම් කියන තැන. මම තියරිය මුලින්ම කියලා දෙන්නම්. වත්කම් සමානයි හිමිකම්. වත්කම් සමානයි හිමිකම් කියන සමීකරණයට එන්න ප්‍රධාන කාරණය තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකක සංකල්පය පුතේ. ඒතකොට වත්කම් සමානයි හිමිකම් කියන සමීකරණය හැදෙන්න පදනම තමයි මෙයා. මෙයා තමයි පදනම. මෙයා පදනම. පදනම මොකක්ද? ගිණුම් කරන ඒකක සංකල්පය. මොකක්ද ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ? ව්‍යාපාරික අයිතිකරු සහ ව්‍යාපාරය පාර්ශවයන් දෙකක් ලෙස හඳුනාගෙන ගිණුම් තැබිය යුතු බව අන්න ප්‍රකාශ කරන සංකල්පය තමයි ව්‍යාපාර ඒකක සංකල්පය. හරිද? එහෙනම් ව්‍යාපාර ඒකක සංකල්පය අනුව තමයි පුතේ අපි සමීකරණය බිහි කරන්නේ. එහෙනම් එතනින් බිහි වෙච්ච සමීකරණය පුතේ අපිට දැන් වත්කම් සමානයි හිමිකම් කියලා හදාගත්තනේ. ඒතර අයිතිකාරයා මුදල් දාලා අන්න ව්‍යාපාරය පටන් ගත්තම වත්කම් සමානයි හිමිකම් වෙනවා. ඉතින් මට අවශ්‍ය වෙනවා මේ ව්‍යාපාරය තව පොඩ්ඩක් ප්‍රසාරණය කරන්න, පුරුල් කරන්න. ප්‍රසාරණය කරන්න, පුරුල් කරන්න අන්න මගේ අතේ මුදල් නෑ පුතේ. අර මුදල් නෑ. මට අවශ්‍ය වෙනවා අන්න අර මුදල්. එහෙනම් මම අර මුදල් කොහොමද හොයාගන්නේ පුතේ? අන්න ණයක් ගන්නවා. එතකොට කියනවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම කියලා. ඕනෑම අවස්ථාවක ව්‍යාපාරයේ තියෙන වත්කම සමාන වෙනවා හිමිකම් ධන වගකීමට. අන්න වත්කම් සමානයි හිමිකම් ධන වගකීම විහි වෙන්නේ මේ විදිහට. ව්‍යාපාරයේ ණය ගන්න ව්‍යාපාරයේ වගකීම වැඩි වෙනවා. ඒ වගේම වත්කමක් මොකද වෙන්නේ? අන්න වත්කමක් වැඩි වෙනවා පුතේ. හරිද? ඉතින් දැන් අපි ව්‍යාපාරයක් කරන්නේ පුතේ නිකන් පාඩු විදිහට නෙමෙයි කිසියම් ආකාරයක ලාභයක් ලබන්න. නේද? ඒ කියන්නේ ඕනම ව්‍යාපාරික අර්ථය. ඉතින් ඕනම ව්‍යාපාරික අර්ථය ඒක නම් පුතේ මේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන ව්‍යාපාරයේ අරමුණ අන්න ලාභ ලබන්න. ඉතින් ව්‍යාපාරයේ කරගෙන යන විට එක පැත්තකින් ආදායම් උපයනවා, අනිත් පැත්තෙන් පුතේ අන්න වියදම් දරනවා. එයා ආදායම් උපයනකොට පුතේ එයාගේ ආදායම වැඩි වෙන්න ඕන. වියදම් දරනකොට වියදම වැඩි වෙන්න ඕන. ඉතින් ආදායම සහ වියදම අතර වෙනසින් අන්න අපි හොයනවා සුද්ධ ලාභය. එහෙනම් මේ ආදායම සහ වියදම කියන කාරණා දෙක අන්න අපි ගලපනවා කවුද ඇතුළේද? හිමිකම ඇතුළේ. එහෙනම් ආදායම් ලබන්න ව්‍යාපාරේ හිමිකම වැඩි වෙනවා. වියදම් දරන්න අන්න හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ආදායමෙන් වියදම අඩු කරාම අන්න මට මොකක්ද දෙන්නේ? සුද්ධ ලාභය ලැබෙනවා. සුද්ධ ලාභය. එහෙනම් ආදායම සහ වියදම අතර වෙනස තමයි මොකක්ද පුතේ? සුද්ධ ලාභය. ඉතින් මේ සුද්ධ ලාභයට පදනම මොකක්ද? අන්න අපි කතා කරනවා උපචිත සංකල්පය. උපචිත සංකල්පය පුතේ. මේ පාඩමේ තියරි මම කියන්නේ. උපචිත සංකල්පය. මොකක්ද මේ උපචිත සංකල්පය කියන්නේ? උපචිත සංකල්පය කියන්නේ මම පුතේ මුදලින් ලැබුණා හෝ නොලැබුණා වසරට අදාළ ආදායමත් මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා
වසරට අදාළ වියදමත් ලාභය හෝ අලාභය සෙවීමේදී සැලකිල්ලට ගත යුතු බවයි. අන්න එහෙනම් අපි ශුද්ධ ලාභය හෝ අලාභය හොයනකොට යන්නේ උපචිත සංකල්පයට උපචිත පදනමට ඒ උපචිත පදනම අනුව ගන්නේ වසරේ ආදායමයි වසරේ වියදමයි. එනකොට හිමිකම ඇතුලේ තමයි මේ ආදායම සහ වියදම ව්‍යාපාරයක ගලපන්නේ. අපිට මේ සමීකරණය ලියාගන්න පුළුවන් එහෙනම් මේ විදිහට. වත්කම් සමානයි හිමිකම් ධන අන්න ආදායම් ඍණ වියදම් පරණ වහලා ධන වගකීම. හරිද? වත්කම් සමානයි හිමිකම් ධනනේ. හිමිකම ඇතුළේ තියෙන ආදායමයි වියදමයි අන්න හිමිකමෙන් මම පුතේ එළියට ගේනවා. හිමිකම් ධන ආදායම් ඍණ වියදම් ධන මොකක්ද වෙන්නේ? වගකීම. මේ සමීකරණය ගොඩනගන විදිය පුතේ. හරිද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඍණ වියදම අන්න වත්කම් පැත්තට ගෙනියන පුතේ. එහෙනම් ඍණ වියදම සමීකරණයෙන් වම්මල පැත්තට යනකොට අන්න වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම් වෙනවා. හරිද? අපි කියන්නේ මේ මෙන්න මෙයාට කියන පුදී වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් කියන සමීකරණ කියනවා මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය. හරිද? මේ වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම් කියනවා දිත්ත සටහන් අනුව දීර්ඝ කළ සමීකරණය. හරිද? ඒ මොනවද කියන්නේ? සමීකරණ ගොඩනගනකොට අපි වැදගත් සාධක. හරිද? හරි. එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම් කියලා සමීකරණ දෙන්නත් පුළුවන්. ඉතින් මේ සමීකරණයේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව ව්‍යාපාර පුලපුතේ විවිධාකාරයකට දෙන්න අපිට. උදාහරණයක් කියනවා නම් අපිට කියනවා මෙහෙම. ස්ථාවර වත්කම් ධන තුගය ධන ණයගැති ධන මුදල් සමානයි ප්‍රාග්ධනය ධන බැංකු ණය ධන ණය හිමි කියලා. ඔය විදිහට මුදේ ව්‍යාපාරයට පුළුවන් විවිධාකාර විදිහට මෙන්න මේ සමීකරණය වෙනස් කරන්න. වෙනස් කරලා මුදේ ව්‍යාපාර වල මේක හදන්න ඕන විදිහට. හරිද? ඒකද මේ සමීකරණ පාඩමේදී අපි ළමයිට ප්‍රධාන සංකල්ප තුනක් කියලා දෙනවා මුතු. දැන් තියරි නම් ගොඩක් ළමයි දන්නේ නැත්තේ. ඒක පුතේ තියරි පැහැදිලි කරන්න. ප්‍රධාන සංකල්ප තුනක්. පළවෙනි එක තමයි මෙන්න මෙයා ගිණුම් කරන ඒකක සංකල්පය. මාත් එක කියන පුතේ මොකක්ද ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ? ව්‍යාපාරය සහ එහි අයිතිකරු පාර්ශවයන් දෙකක් ලෙස ප්‍රකාශ කෙරෙන සංකල්පය. මාත් එක්කම කියන කීපාරක්. එතකොට ඔයාලා ගෙදරින් නම් පුරුදු වෙන්න පුතේ. ආයි පාඩම් කරන දෙයක් නැහැ. මොකක්ද ව්‍යාපාරික සංකල්පය? ව්‍යාපාරය සහ අයිතිකරු පාර්ශව දෙකක් ලෙස ප්‍රකාශ කරන සංකල්පය. අයි කියන්නේ ව්‍යාපාරය සහ අයිතිකරු පාර්ශව දෙකක් ලෙස ප්‍රකාශ කරන සංකල්පය. අන්න ව්‍යාපාරයක සංගතන් ගිණුම් කරන එකක සංකල්පය. මෙයා මොකක්ද උපචිත සංකල්පය කියන්නේ? කාල පරිච්ඡේදයේ ශුද්ධ ලාභය හෝ අලාභය සෙවීමේදී මුදලින් ලැබුණා හෝ නොලැබුණා වසරට අදාළ ආදායම මුදලින් ගෙව්වා හෝ නොගෙව්වා වසරට අදාළ වියදම සැලකිල්ලට ගත යුතු බවයි. උනේ උපචිත සංකල්පය.
ඉතින් මේ සමීකරණයේ වාර්තා කරනකොට පුතේ අපි රුපියල් කියන මාධ්‍යයෙන් භාවිතා කරන්නේ නේද? ලංකාවේ මුදල් ලේඛකයේ පුතේ රුපියල්. අනේ රුපියල් භාවිතා කරන්න පුතේ අපි ගන්නවා මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය. එහෙනම් දරුවෝ මේ සමීකරණ පාඩමේදී සමීකරණ උගන්වනා වගේ අපි අපේ ළමයින්ට කියලා දෙන්න ඕන ප්‍රධාන සංකල්ප තුනක් ගැන. මොකක්ද ප්‍රධාන සංකල්ප තුන? ව්‍යාපාර ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පයෙන් තමයි සමීකරණය බිහි වෙන්නේ. උපචිත සංකල්පය. උපචිත සංකල්පයෙන් තමයි ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්නේ. අන්න සෑම ගනුදෙනුවක්ම මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි භාවිතා කරන්නේ. අන්න කවුද? මූල්‍ය මිනුම් සංකල්පය පුතේ. තේරුණාද වැඩි? ඉතින් ඔන්න ඔය කියන කාරණා ටික පුතේ අපිට ඉගෙන ගන්න පුළුවන් නම් ඔය බෝඩ් එකේ තියෙන්නේ සමීකරණ ගැන පුතේ එක චිත්‍රයක්. මෙන්න මේ චිත්‍රය තියෙනවා. මේ චිත්‍රයෙන් තමයි අපි සියලුම ගණන් ටික පුතේ ඉස්සරහට හදන්න යන්නේ. ඉතින් දරුවන්ට පුළුවන් නම් දාන මාතෘකාව ගිණුම් කරන සමීකරණ කියලා. හරිද? මාත් එක්ක මේක ලියා ගන්න පුතේ. පොඩි සටහනක් විදියට. හරිද? දැන් ඔයාලට පොතක් තියාගන්න ඕනේ නැහැ. half sheet වල ටිකක් තියාගන්න. තියාගෙන මේකේ දෛනික papers වලට අමුණු කරගෙන යන්න. හරිද? දැන් ගිණුම් කරන සමීකරණ. ගිණුම් කරන සමීකරණ. හරි? මම කියන ලියා ගන්න. මේක තමයි බෝඩ් එකේ තියෙන දෙන්නේ. ලියන පදනම. පදනම මොකක්ද? ගිණුම් කරන ඒකක සංකල්පය. පදනම තමයි ගිණුම් කරන ඒකක සංකල්පය. ලියන්න පුතේ. පදනම ගිණුම් කරන ඒකක සංකල්පය. ලියන්න. පදනම පුතේ ගිණුම් කරන ඒකක සංකල්පය. හරිද? පදනම ලියන්න පුතේ ගිණුම් කරන ඒකක සංකල්පය. ලියන්න. පදනම ගිණුම් කරන ඒකක සංකල්පය. හරිද? පදනම ගිණුම් කරන ඒකක සංකල්පය පුතේ ලියන්න. ඊට පස්සේ ලියන්න වත්කම් සමානයි හිමිකම්. මෙන්න වත්කම් සමානයි හිමිකම්. ඉතින් තමයි වැඩි පටන් ගන්න. වත්කම් සමානයි හිමිකම්. මේ වත්කම් සමානයි හිමිකම් කියන තැනින් ආරම්භ කරලා අපි යන ණයක් ගන්න. ලියන්නේ නම් ඊට පස්සේ මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය. හරිද? මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය. මූලික ගිණුම් කරන සමීකරණය පුතේ හැදෙන්නේ කොහොමද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. හරිද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. ඔන්න අපේ මූලික ගිණුම් කරන සමීකරණ. එයාට කියන මූලික ගිණුම් කරන සමීකරණ. හිමිකම ඇතුලේ තමයි අපි වාර්තා කරන්නේ කාවද? ආදායම සහ වියදම. හිමිකම ඇතුලේ තමයි ආදායමයි වියදමයි වාර්තා කරන්නේ. වෙන් කරගන්න. හිමිකම කොටස් දෙකයි. ආදායම නිසා හිමිකම මොකද පුතේ වෙන්නේ? අන්න වැඩි වෙනවා. ආදායම නිසා මගේ හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. දාන්න. ආදායම නිසා හිමිකම වැඩි වෙනවා. දාන්න. වියදම නිසා මගේ හිමිකම මොකද වෙන්නේ? අන්න අඩු වෙනවා. දාන්න. වියදම ඍණ. වියදම ඍණ. හරි. වියදම ඍණ. එහෙනම් ආදායමෙන් වියදම අඩු කරාම මට ලැබෙන මොකක්ද? ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය. හරි. ශුද්ධ ලාභය. මේ ශුද්ධ ලාභය පුතේ අන්න අපි ශුද්ධ ලාභය ගණනය කරන්න සංකල්පය මොකක්ද? උපචිත සංකල්පය. උපචිත සංකල්පය. හරිද? උපචිත සංකල්පය. උපචිත සංකල්පය. හරිද? උපචිත සංකල්පය. හරිද? උපචිත සංකල්පය පුතේ. හරිද? හරි. ඔන්න දැන් අපි ශුද්ධ ලාභයත් හරි. හරිද?
චුදලාභය හොයන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වලට යමු ඉස්සරහට අපි. ඊට පස්සේ පුතේ මේ සමීකරණ අපි පුළුල් කරනවා. සමීකරණ කොහොමද පුළුල් කරන්නේ? අන්න වක්කම් සමානයි හිමිකම් ධන වරහන් ඇතුලේ ආදායම් ඍණ වියදම් හරිද? ආදායම් ඍණ වියදම් වරහන් වහලා දාන්න ධන වගකීම දාන්න පුතේ ධන වගකීම හරිද? ධන වගකීම හරි. ඊට පස්සේ මේ ඍණ වියදම දැන් එක පදයක එක පැත්තක තියෙන්නේ වෙන්නේ. අපි එහෙමද කියන්නේ? ඍණ පදයක් තිබ්බම පුතේ චුට්ටක් වැඩි අවුල් වෙනවානේ. අන්න ඒක නිසා පුතේ මොකද කරන්නේ? ඍණ වියදම මාරු කරන සමීකරණයෙන් මොන පැත්තටද? වම් අත පැත්තට. මේ ඍණ වියදම පුතේ වම් අත පැත්තට යනකොට අන්න යාමට ධන වියදමක් වෙනවා. අපි කියනවා වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම හරිද? ධන වගකීම මෙයාට අපි කියනවා දික්ක සටහන් න්‍යාය අනුව දීර්ඝ කළ සමීකරණය පුතේ. එතකොට මේ දික්ක සටහන් න්‍යාය කතා කරන පද පහම පුතේ අන්න සමීකරණය ඇතුලේ තියෙනවා. මොකක්ද? වක්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම. අන්න දික්ක සටහන් න්‍යාය අනුව දීර්ඝ කළ සමීකරණය පුතේ. ඒ ළමයිගේ සමහරට ඕක ඒව ළමයි දන්නේ නැහැ. හරිද? හරි. මේවා දුන්නේ උදාහරණයක්. මේ උදාහරණ. ඔයාට සමීකරණය ඊට පස්සේ විභාගෙදී ඉදිරිපත් කරන්න පුළුවන් පුතේ විවිධාකාර ක්‍රමවලට අන්න ස්ථාවරවත්කම් ධන, තොගය ධන, ණය ගැති ධන, මුදල් සමානයි ප්‍රාග්ධනීය ධන, බැංකු ණය ධන, ණය හිමි. මේක ලියාගත්තට පස්සේ පුතේ අන්න අන්තිම සංකල්පය මොකක්ද? මෙන්න රුපියල්. අපි මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි මේ සමීකරණය ඇතුලේ වාර්තා කරන්නේ. මේ සමීකරණය ඇතුලේ දාති පුතේ මුදලින් මයින්න බැරි කිසිම සංකල්පයක් කිසිම ගනුදෙනුවක් අපි වාර්තා කරන්නේ නැහැ. ඒක සහතික කරනවා අන්න කවුද? මූල්‍ය මිනුම් සංකල්පේ. මූල්‍ය මිනුම් සංකල්පේ කියනවා මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි අපි ගිනුම් තබන්නේ. එහෙනම් මේ සමීකරණය තුලින් වාර්තා කරන සෑම ගනුදෙනුවක්ම මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි අපි වාර්තා කරන්නේ. ඔන්න පුතේ සමීකරණ හැදෙන විදිය ගැන පුළුල් පැහැදිලිවීම පොඩි chart එකක් ලබන්න. හරිද? ඉතින් ඕක ඔළුවේ තියෙනවා නම් කොච්චරයි. හරිද? මේ සාරාංශය ගිණුම් කරන සමීකරණය හැදෙන්නේ කොහොමද? ඒකට බලපාන සංකල්ප මොකක්ද? මූලික ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකක්ද? ඊට පස්සේ දික්ක සටහන් න්‍යාය අනුව දීර්ඝ කළ සමීකරණය මොකක්ද කියන්නේ. හරිද? දැන් එකපාරට ගණන් හදන්න පුළුවන්. මේ ගණන් හදන්න කලින් ළමයාට හොඳ අවබෝධයක් තියෙන්න ඕන මෙන්න මේ ක්‍රම ගැන. සමීකරණ හැදෙන විදිය ගැන. අපි දැන්ටත් සමහරට කියනවා මට මේක පුළුවන් නේ. ඒ වුණාට දරුවෝ දැන් පුළුවන් වගේම අමතක කරන තැනුත් තියෙන්න පුළුවන් අපිට. ඒක නිසා අපි එකපාරක් මේක ලියාගන්න. හරිද? ඔන්න හරි. සමීකරණය හැදෙන විදිය හරියට. ඊට පස්සේ මේ ගනුදෙනු සමීකරණ බලපාන ආකාරය මේක මකන්නම් මම. හරිද? මේක වැහුවා. හරි. තමයි ලියාගත්තානේ. වෙලා ඇති. හරි. මම මේ හැම එකම වට සාරාංශයක් දෙන්නේ. ඒක ලේසි වෙලී. හරි. එහෙනම් ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු බලපෑම අනුත්. දැන් සමීකරණය හැදෙන විදිය දන්නවා. සමීකරණය හැදෙන විදිය දන්නව නම් පුතේ ඊළඟට මේ සමීකරණයට කොහොමද ගනුදෙනු බලපාන්නේ? පුතේ මම කියනවා සමීකරණයට ගනුදෙනු බලපාන්නේ වර්ග 9යි. වර්ග 9ක ගනුදෙනු විතරයි
උසස් පෙළ ගිණුම් කරණයට තියෙන්නේ උසස් පෙළ නෙමෙයි ගිණුම් කරන සමීකරණ තියෙන ඕනෑම තැනක තියෙන්නේ වර්ග 9ක ගනුදෙනු විතරයි. ඒට එහා ගනුදෙනු තියෙන විදියක් නෑ උදේ. හරිද? ඒට එහා ගනුදෙනු තියෙන විදියක් නෑ. උපරිම ගනුදෙනු වර්ග 9යි. එහෙනම් වක්කම් සමානයි හිමිකම් ධන වගකීම. හරි පුතේ. ඔයා ඔය නෝට් එකේම මාත් එක්කම දාගෙන යමු. මෙන්න ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු වල බලපෑම ලියන්න. ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු වල බලපෑම. දැන් මේ ටික කතා කරාට පස්සේ අපි කෙලින්ම ගන්නට යනවා පුතේ. ඔයාට ලින්ක් එක දීලා ඇති, පේපර් එකක් දීලා ඇති. ඒ පේපර් එක පුතේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා මේ ගනුදෙනු 9 සාකච්ඡා කරාට පස්සේම. හරි. ලියන්න. ගිණුම් කරන සමීකරණයට ගනුදෙනු වල බලපෑම. හරි. ලියන්න සමීකරණය. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. අන්න එනම්. පළවෙනි ආකාරය. ඉතින් පළවෙනි ආකාරය තමයි සමීකරණයට ගනුදෙනුවක් බලපානවා. මෙන්න වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. වදියන පුතේ අංක 1 දාලා දාන්න. වත්කම වැඩි වේ හිමිකම වැඩි වේ. වත්කම වැඩි වේ හිමිකම වැඩි වේ. හරිද? වත්කම වැඩි වේ හිමිකම වැඩි වේ. හරිද? එතකොට පුතේ වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා නම් වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා නම් මොකක්ද මේකට උදාහරණ? ඔයාට නම් ඉස්සරහින් ඉන්නකොට නම් පල්ලෙහාට ලියා ගන්න ඕනේ. ඒක ගැටලුවක් නෙවෙයි. මේක ලියුවත් කමක් නැහැ. වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙන්න පුතේ උදාහරණ උනාද? අයිතිකරු ප්‍රාග්ධනය යෙදවීම. අන්න එහෙනම් වත්කම වැඩි වෙලා හිමිකම වැඩි පුතේ එක උදාහරණයක් තමයි අයිතිකරු ප්‍රාග්ධන යෙදවීම. අයිතිකාරයා ප්‍රාග්ධන යොදවන ඕනෑම අවස්ථාවක වත්කම වැඩි වෙලා හිමිකම මොකද වෙන්නේ? අනිවාර්යෙන් වැඩි වෙනවා. වත්කම වැඩි වෙලා හිමිකම අනිවාර්යෙන් වැඩි වෙනවා පුතේ. හරිද? ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි එක තමයි ව්‍යාපාරය ආදායම් ඉපීම. අන්න ව්‍යාපාරය ආදායම් ඉපීම. පුතේ ව්‍යාපාරය ආදායම් උපයන්න මොකද වෙන්නේ? අන්න හිමිකම වැඩි වෙලා වත්කම මොකද උතේ වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙන්න පුළුවන් පුතේ උපරිමාකාර දෙකයි තියෙන්නේ. එතකොට ඔයාට සමීකරණ ගානක දීලා තියෙනවා නම් වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවායි කියලා අන්න මගේ දරුවන්ට තේරෙන්න ඕන. ඒ වත්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙන්නේ ආකාර දෙකක් නිසා විතරයි. මොකක්ද? ප්‍රාග්ධනය නිසා, ආදායම නිසා. පැහැදිලිද? ඔන්න පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරය පුතේ වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. දැන් මාත් එක්කම ලියාගෙන ඉන්න ඔයා. මේ සමීකරණයට ගනුදෙනු බලපාන විදිය වර්ග 9යි. ඒ වර්ග 9න් එහා එකක්වත් එන්නේ නැහැ කියලා මම ඔයාට සාධක වෙනවා. උපරිම ඔය වර්ග 9 ඉගෙන ගන්න. ඔය වර්ග 9න් එහාට එක ගනුදෙනුවක්වත් ඔයාට ලැබෙන්නේ නැහැ පුතේ විභාගෙ. මෙච්චරයි ඉන්නේ. වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. අන්න ලියන්න උදාහරණ. මොකක්ද උදාහරණ? ඔයාට මතක් කරගන්න පුළුවන්. අන්න අයිතිකරු ගැනිලි සිදු කිරීම. අන්න අයිතිකාරය ගැනිලි කරනවා පුතේ. අයිතිකරු ගැනිලි කරන්න මොකද වෙන්නේ? ව්‍යාපාරයේ වත්කම අඩු වෙලා අයිතිකරුගේ හිමිකම මොකද වෙන්නේ? අන්න හිමිකම අඩු වෙනවා පුතේ. එහෙනම් වත්කම අඩු වෙලා හිමිකම මොකද වෙන්නේ? අන්න අඩු වෙනවා. ගැනිලි කරන්න. ඊට පස්සේ පුතේ ව්‍යාපාරය වියදම් මුදලින් ගෙවීම. අන්න ව්‍යාපාරයේ පුතේ වියදම් මුදලින් ගෙවන්න මොකද වෙන්නේ? වත්කම අඩු වෙලා අන්න හිමිකම පුතේ අඩු වෙනවා. වත්කම අඩු වෙලා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා පුතේ. තේරුණාද වැඩි? වත්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා පුතේ.
පැහැදිලි වැඩි. හරි. දැන් මෙන්න මේ ගනුදෙනු හතර නිසා මට පොඩි නිගමනයකට එන්න පුළුවන් පුතේ. මොකක්ද නිගමනය? මෙන්න ප්‍රාග්ධනය වෙනස් කරන සාධක. මෙන්න පුතේ ප්‍රාග්ධනය වෙනස් කරන සාධක. දැන් මේ නෝට් එක බලාගත්තට පස්සේ ඔයාලට තේරෙයි ආයි සමීකරණ ගැන බලන්න දෙයක් නෑ නේද කියලා. හරිද? ඔය ටික ඇති පුතේ. වැඩිත් එක්ක ඔයාලට මොන කිව්වට කරාට පස්සේ තේරෙයි වැඩි යක් ලස්සනට. හරි. ප්‍රාග්ධනය වෙනස් කරන සාධක. මෙයා හිමිකම වැඩි කරන අඩු කරන සාධක. හිමිකම වැඩි වෙන කාරණා දෙකක් නිසා ප්‍රාග්ධනයයි ආදායමයි. අන්න පළවෙනි කාරණය මම ගන්නවා අමතර ප්‍රාග්ධනය. දෙවෙනි කාරණය ගන්නවා මම ආදායම. ප්‍රාග්ධනය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්න එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙන්න උපරිම හේතු දෙකයි තියෙන්නේ. ප්‍රාග්ධනය වැඩි වෙන්න උපරිම හේතු දෙකයි. මොකක්ද? ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනයයි ආදායමයි. ඒ තියා පුතේ වෙන කිසිම ගනුදෙනුවක් නැහැ. විභාගෙදී ඔයාට සමීකරණේ වාර්තා කරන්න කිව්වොත් බලන්න ප්‍රාග්ධන තීරුව. එහෙනම් ප්‍රාග්ධන තීරුවේ වැඩිවීම වෙලා නම් ප්‍රාග්ධන තීරුව වැඩි වෙන්නේ උපරිම කාරණා දෙකක් නිසා. මොකක්ද කාරණා දෙක? අමතර ප්‍රාග්ධනය ආදායම නිසා. ප්‍රාග්ධනය අඩු වෙන්න පුතේ කාරණා දෙකයි. මොකක්ද කාරණා දෙක? අන්න ගැනීම සහ වියදම්. අන්න තුන්වෙනි එක්කෙනා ගැනීමි, හතරවෙනි එක්කෙනා වියදම්. මෙන්න පුතේ ප්‍රාග්ධනය අඩු වෙන්න හේතු. එහෙනම් විභාගෙදී ඔයා බලනවා ප්‍රාග්ධන තීරුව. බලන්න ප්‍රාග්ධන තීරුව. ප්‍රාග්ධන තීරුවේ පුතේ හරිද? ප්‍රාග්ධන තීරුවේ ප්‍රාග්ධනය අඩු වෙලා නම් ඒ උපරිම කාරණා දෙකක් නිසා. මොකක්ද ඒ කාරණා දෙක? ගැනීම සහ වියදම්. ඒ වුණාද වැඩි? ගැනීම සහ වියදම්. එහෙනම් ප්‍රාග්ධනය වෙනස් කරන සාධක හතරයි. මොකක්ද? අමතර ප්‍රාග්ධනය, ආදායම්, ගැනීම, වියදම්. ඔන්න ඔය සාධක හතර විතරයි තියෙන්නේ. හරිද? හරි. ආයිත් මම කියන්නම්. මම කිව්වා සමීකරණයට ගනුදෙනු වර්ග 9යි. උපරිම 9යි. හරි උපරිම 9යි. ඒ උපරිම 9 කොහොමද හැදෙන්නේ? පළවෙනි එක මම කිව්වා වක්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙනවා. වක්කම වැඩි වෙලා හිමිකම වැඩි වෙන්න බලපාන උදාහරණ මොනවාද? එක අයිතිකරු ප්‍රාග්ධනය යෙදවීම. දැන් ලියා ගන්න බැරි වෙච්ච ළමයි ටික උදේ ලියා ගන්නවා. හරිද? අයිතිකරු ප්‍රාග්ධනය යෙදවීම. හරි. ඊට පස්සේ ව්‍යාපාරය ආදායම් ඉපීම. ව්‍යාපාරය ආදායම් ඉපීම. උන්ගේ ප්‍රාග්ධනය වැඩි වෙන්න හේතුව. දෙවෙනි ගනුදෙනුවම කිව්වා ප්‍රාග්ධනය වක්කම අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා. તો ප්‍රාග්ධනය අඩු වෙන්න හේතුව මොකක්ද? අයිතිකරු ගැන්ලි සිදු කිරීම, ව්‍යාපාරයේ වියදම් මුදලින් ගෙවීම. හරිද? ව්‍යාපාරයේ වියදම් මුදලින් ගෙවීම. එතකොට මට මේ වැඩි වෙන අඩු වෙන එකට උදේ කාරණා හතරක් මෙතනින් ගන්න පුළුවන්. මොකක්ද කාරණා හතර? අන්න ඒකට මම කිව්වා ප්‍රාග්ධනය වෙනස් කරන සාධක. ප්‍රාග්ධනය වෙනස් කරන්න පුළුවන් කියන උපරිම සාධක කියන හතරයි. ඔය සාධක හතරෙන් වෙන සාධක කිසිවක් නැහැ. මොකක්ද එහෙනම්? අමතර ප්‍රාග්ධනය, ආදායම්, ගැනීමි, අන්න වියදම්. අමතර ප්‍රාග්ධනය, ආදායම්, ගැනීමි, වියදම්. ඔය කාරණා හතර නිසා විතරයි මගේ ප්‍රාග්ධනය වෙනස් කරන්නේ. तर කාරණා දෙකක් නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. කාරණා දෙකක් නිසා ප්‍රාග්ධනය අඩු වෙන ප්‍රශ්නයක් අහනවා සර්. ලාභය ලාභේ ඔව්. ප්‍රාග්ධනය ඇතුලේ තමයි ලාභ ලාභ ගලපන්නේ. ඉතින් ලාභ ලාභ තීරණය වෙන්නේ කාගෙන්ද? ආදායමයි වියදමයි. ඉතින් ආදායමයි වියදමයි මෙතන හිමිකම ඇතුලේ ගලපනවයි කියන්නේ ඉබේටම එක්ක ලාභය එහෙම නැත්නම් අලාභය ගලපනවයි කියන එක තමයි. තේරුණාද වැඩි? එහෙනම් මෙන්න මේ ගනුදෙනු දෙකක් ගනුදෙනු කියන්නේ සමීකරණයට බලපාන ගනුදෙනු වර්ග දෙකක් අනුව හිමිකම වෙනස් කරන සාධක හතරයි. එහෙනම් ප්‍රාග්ධන තීරුව
වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධන තීරුවේ වැඩි වෙන ඒවා අඩු වෙන ඒවා උපරිම කාරණා හතරයි. ළමයි මේ කාරණා හතර දන්නවනම් ප්‍රාග්ධන තීරුවේ ගනුදෙනු ලේසියෙන් පිට හඳුන ගන්න පුළුවන්. දැන් මම දන්නවා ළමයිට ගනුදෙනු විස්තර කරන්න කිව්වම ළමයි සෑහෙන වෙලා හිතනවා මොකද? ඇයි ප්‍රාග්ධන තීරුවල වැඩි වෙනව අඩු වෙනවනේ. හිතා ගන්න බෑ ගනුදෙනු මොකක්ද කියලා. ඉතින් මගේ දරුවෝ ප්‍රාග්ධන තීරුවේ වැඩි වෙලා නම් අන්න මතක් කරගන්න මම කියලා දෙන එක මොකක්ද? ප්‍රාග්ධනයයි ආදානයි. ප්‍රාග්ධන තීරුව අඩු වෙලා නම් මතක් කරගන්න. ගැල් නිසා වියදම් ඔච්චරයි. වෙන කිසිම ගනුදෙනුවක් ප්‍රාග්ධන තීරුවට එන්නේ නෑමයි. පැහැදිලිද? හරි. ඔන්න යන්නේ අපි ලියාගත්තා ගනුදෙනු වර්ග දෙකක්. මේ ගනුදෙනු වර්ග 9 ගනුදෙනු වර්ග දෙකක් හරි. හරිද? දැන් මාත් එක ගානට නෝට් එක හදාගන්න. මේ සුපිරිම නෝට් එකක් හදන්න ගත්තේ කියලා. හරි. තුන්වෙනි එක. මම කියනවා වත්කම වැඩි වෙලා අන්න වගකීම වැඩි වෙනවා. වත්කම වැඩි වෙලා වගකීම වැඩි වෙනවා. ඒතර වත්කම වැඩි වෙලා පුතේ වගකීම වැඩි වෙන්න අන්න අපෙන් අහනවා උදාහරණ මොනවාද? එහෙනම් වත්කම වැඩි වෙලා පුතේ වගකීම වැඩි වෙන්න උදාහරණ ඇහුවොත් අපිට කියන්න පුළුවන් බැංකු ණයක් ලබා ගැනීම. මාත් එක්කම ලියන්න උදේ. වත්කම වැඩි වෙලා වගකීම වැඩි වෙන්න හේතු. බැංකු ණයක් ලබා ගැනීම. ලියන්න උදේ. බැංකු ණයක් ලබා ගැනීම. හරිද? බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ලබා ගැනීම. ලියන්න උදේ. බැංකු ණයක් ලබා ගැනීම. හරිද? බැංකු ණයක් ලබා ගැනීම. ඊට පස්සේ තව එකක් ලියන්න ණයට භාණ්ඩ ගැනීම. ණයට භාණ්ඩ ගැනීම. මේ බැංකු ණයක් ලබා ගැනීම කියන්න ණයට භාණ්ඩ ගැනීම. ණයට භාණ්ඩ ගැනීම. හරිද? ණයට භාණ්ඩ ගැනීම. හරිද? ඔන්න එකත් හරි. ඊළඟට හතර. දැන් වත්කම වැඩි වෙලා වගකීම වැඩි වෙනවා බැංකු ණයක් ලබා ගත්තම ණයට භාණ්ඩ ගත්තම. ඒක අනිත් පැත්ත පුතේ වත්කම අඩු වෙලා වගකීම අඩු වෙනවා. අන්න ලියන්න. වත්කම අඩු වෙලා වගකීම අඩු වෙනවා. වත්කම අඩු වෙලා වගකීම අඩු වෙනවා. හරිද? වත්කම අඩු වෙලා වගකීම අඩු වෙනවා. ලියන්න පුතේ උදාහරණ. මෙතන ලියන්න ඔයා උදාහරණ. ලියන්න උදාහරණ පුතේ. ලියන්න උදාහරණ. බැංකු ණය ගෙවා දැමීම. ලියන්න බැංකු ණය මුදලින් ගෙවා දැමීම. ලියන්න පුතේ බැංකු ණය මුදලින් ගෙවා දැමීම. හරිද? බැංකු ණය මුදලින් ගෙවා දැමීම. හරිද? බැංකු ණය මුදලින් ගෙවා දැමීම. ඊට පස්සේ මේ තව උදාහරණයක් කියන්න මෙතනට. හරිද? ලියන්න තව උදාහරණයක්. ණයට ගත්ත භාණ්ඩ ආපසු හරවා යැවීම. ණයට ගත්ත භාණ්ඩ ආපසු හරවා යැවීම. ණයට ගත්ත භාණ්ඩ ආපසු හරවා යැවීම. ලියන්න තව උදාහරණයක්. ණය හිමියන්ට මුදල් ගෙවීම. ලියන්න උදේ. ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. හරිද? ණය හිමියන්ට මුදල් ගෙවීම. ණය හිමියන්ට මුදල් ගෙවීම. ඔන්න උදේ. එහෙනම් ගනුදෙනු වර්ග 9න් අපි ගනුදෙනු වර්ග 4ක් සාකච්ඡා කරා. දැන් ඔය හතර අපිට පට්ට ලේසි. ඇයි? තමයි මේ අපි දන්න කියන ගනුදෙනු වර්ග 4ක් තමයි මම මුලින්වත් එක සාකච්ඡා කරේ. වත්කම හිමිකම වැඩි වුණා, වත්කම අඩු වුණා, හිමිකම අඩු වුණා. වත්කමයි වගකීමයි වැඩි වුණා, වත්කමයි වගකීමයි අඩු වුණා. හරිද? හරිද වැඩි? හරි. ඔන්න පුතේ. දැන් අපි සමීකරණයේ ගනුදෙනු 9න් කීයද? ගනුදෙනු පුතේ 4ක් සාකච්ඡා කරා. තව 5ක් තියෙනවා. ඒ 5 කරාට පස්සේ මම ගෙලින්ම ගානට යනවා. ඉතින් ඉවසගෙන ඉන්න පුළුවන් ළමයිත් එක රැඳිලා ගණන් ටික හදවුන්නේ. හරිද? දැන් මේවා ගේමක් නෑ වගේ නම් චුට්ටක් ඉතින් ආගෙන ඉන්න. හරිද? හරි. මෙන්න මේ ටික හරි.
ඊට පස්සේ පුතේ මම එනවා මේකේ 5 වෙනි ගනුදෙනුව සහ 6 වෙනි ගනුදෙනුව. 5යි 6යි. දැන් මේ එකම chart එක හදන්න ඔබ ලස්සනට හදාගන්න. හරි 5. 5 වෙනි ගනුදෙනුවේ පුතේ මම කියනවා වක්කම වැඩි වෙලා වක්කම අඩු වෙනවා අන්න. දැන් 5 වක්කම වැඩි වෙලා වක්කම අඩු වෙනවා. මගේ වක්කම වැඩි වෙලා වක්කම අඩු වෙන්න ගනුදෙනු වලට උදාහරණ මොනවාද පුතේ? ඉතින් ඇති තරම් දෙන්න පුළුවන්. මොනවාද? වක්කම වැඩි වෙලා වක්කම අඩු වෙනවා නම් පුතේ මේකට මොනවාද උදාහරණ? අන්න අපි ස්ථාර වක්කමක් මුදල් ගෙවා මිලදී ගැනීම. ජංගම නොවන වක්කම් මුදල් ගෙවා මිලදී ගැනීම. අන්න ලියන්න ජංගම නොවන වක්කම් මුදල් ගෙවා මිලදී ගැනීම. ජංගම නොවන වක්කම් මුදල් ගෙවා මිලදී ගැනීම. හරිද? ජංගම නොවන වක්කම් මුදල් ගෙවා මිලදී ගැනීම. ඕනම ජංගම නොවන වක්කමක් මුදල් ගෙවා මිලදී ගත්තම පුතේ මගේ ජංගම නොවන වක්කම නැත්නම් වක්කම වැඩි වෙලා මුදල් කියන වක්කම මොකද වෙන්නේ? අඩු වෙනවා. ජංගම නොවන වක්කම වැඩි වෙලා මුදල් කියන වක්කම අඩු වෙනවා. තව ගනුදෙනුවක් තියෙනවා නම් අන්න ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. ලියන පුතේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. ලියන පුතේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. හරි ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. ලියන පුතේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. හරිද? ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම. හරි. ඉතින් අපි තාම ගණන් පටන් ගත්තේ නැහැ. තාම මේ අර සමීකරණ බලපාන ගනුදෙනු වර්ග 9 සාකච්ඡා කරන 9 මේක තාක්ෂේ 5 වෙනි එක. හරිද? පිළිවෙලට යන්නේ වැඩි. හරි. ඊට පස්සේ ඔන්න එයා හරි. පහක් හරි පුතේ. පහ හරි නම් දරුවෝ ඊළඟට එනවා 6 වෙනි ගනුදෙනුව. 6. දැන් වක්කම වැඩි වෙලා වක්කම අඩු වෙනවා වගේ අන්න හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙන ගනුදෙනු තියෙන්න ඕන. කලින් වක්කමයි වගකීමයි වැඩි වුණා. වක්කමයි හිමිකමයි වැඩි වුණා. ඒ වගේ ගනුදෙනු වර්ග 4ක් කතා කරා. දැන් වක්කම අඩු වෙලා වක්කම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙනවා. 7 වෙනි එක්කෙනා වුණා මම දාලාම තියන්නම්. වගකීම වැඩි වෙලා වගකීම අඩු වෙනවා. පැහැදිලිද? එකම ලයින් එකක් ගන්න ලස්සනට. හරි. හරි. තාම මේ PDF එක පටන් ගත්තේ නැහැ. තාම මේ නෝට් එකක් දෙන පොඩි පැහැදිලි කිරීමක් දෙක කට්ටියට. හරි. ඊට උදාහරණ මොනවද උදාහරණ? දැන් ඔයා මතක් කරගන්න මගේ පුතේ. ඔයා මතක් කරගන්න හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙන්න තියෙන ගනුදෙනු මොනවාද? හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙන්න තියෙන ගනුදෙනු මොනවාද? හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙන්න තියෙන ගනුදෙනු මොනවාද? අන්න එකක් මට කියන්න පුළුවන්. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් අයිතිකරුගේ පෞද්ගලික මුදලින් නේද? ව්‍යාපාරයේ වියදම් ගෙවීම. අන්න අයිතිකරුගේ පර්ස් එකේ තියෙන සල්ලි වලින් පුතේ. හරිද? අයිතිකරුගේ පර්ස් එකේ තියෙන සල්ලි වලින් අර ව්‍යාපාරයේ වියදමක් ගෙවනවා. ඒතර අයිතිකරුගේ පර්ස් එකේ තියෙන සල්ලි වලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවනකොට එක පැත්තකින් හිමිකම අඩු වෙනවා. ඇයි හිමිකම අඩු වෙන්නේ වෙන්න? මෙයා වියදම්. ව්‍යාපාරයේ වියදමක් ගෙවනකොට හිමිකම අඩු වෙනවා. ඇයි? මෙයා වියදම්. මම ගියාගත්තේ ඒකයි විතර. හැබැයි අයිතිකරු එයාගේ පර්ස් එකෙන් ගෙවන්නේ, එයාගේ පෞද්ගලික මුදලින් ගෙවන්නේ. අන්න එයාගේ පෞද්ගලික මුදලින් ගෙවනකොට පුතේ හරියට එයා අමතර ප්‍රාග්ධනීය ව්‍යාපාරයට දානවා වගේ. අන්න මොකද වෙන්නේ? එතකොට පුතේ ආයි ප්‍රාග්ධනය වැඩි වෙනවා. තේරුණාද වැඩි? මේ සාධක හතර පුතේ. සෑහෙන වැදගත්. මේ හතර දන්නවනම් සමීකරණ ඇත්තටම ගේමක් නෙමෙයි. එහෙනම් මේ හිමිකම වැඩි වෙලා හිමිකම අඩු වෙන්න එක ගනුදෙනුවක් තමයි
අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවීම. අයිතිකරු පර්ස් එකේ තියෙන සල්ලි වලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවනකොට හරියට අමතර ප්‍රාග්ධනය දානවා අනිත් පැත්තට ව්‍යාපාරයේ වියදමක් නිසා අන්න හිමිකම අඩු වෙනවා පුතේ. හරිද? ඕක එක. ඊළඟට කියන්න පුළුවන් පුතේ ඊළඟ තමයි ව්‍යාපාරයේ ආදායමක් අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම අන්න. එනකොට අපිට ඊළඟට කියන්න පුළුවන් ව්‍යාපාරයේ ආදායමක් අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජන රැගෙන යාම. ආදායමක් නිසා පුතේ අන්න හිමිකම වැඩි වෙනවා. ආදායමක් නිසා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හැබැයි අයිතිකාරය අරගෙන යන නිසා පුතේ අන්න හිමිකම අඩු වෙනවා. මොකක්ද? ගැලිල්ල. වටිනවද? එහෙනම් හිමිකම වැඩි වෙලා අඩු වෙන එකට පුතේ සම්බන්ධ වෙන්නේ අමතර ප්‍රාග්ධනයයි වියදමයි. එක පැත්තකින්. ඒ අමතර ප්‍රාග්ධන නිසා හිමිකම වැඩි වෙනවා. වියදම නිසා හිමිකම අඩු වෙනවා. අනිත් පැත්තෙන් බලමු ආදායම සහ ගැනීම. මෙන්න මේ දෙක. බලමු ලස්සනට. ආදායම නිසා හිමිකම වැඩි වෙලා ගැනීම නිසා හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔන්න ඔය සම්බන්ධය අපිට තේරෙන්න ඕන. හරිද? මේ උදාහරණ මම දීලා තියෙනවා. හරිද? නේ. හරිද? ආනවා මේ. ඒක ගැනිලි වගේ නෙමෙයිද දාන්නේ. ගැනිලි තමයි. හැබැයි මම කියන්නේ ව්‍යාපාරයේ මුදල් අයිතිකරු තම පෞද්ගලික ප්‍රයෝජන අරගෙන ගියා. එහෙම කියනවද? නෑනේ. මේ ව්‍යාපාරයේ ආදායම අයිතිකරු අරගෙන ගිහිල්ලා තිනවා. මම මෙහෙම කියන්නද ඔයාලට උන්න. දැන් ව්‍යාපාරයට පොලි ආදායමක් එන්න. පොලි ආදායම අයිතිකරු තමයි පුතේ මේක අරගෙන තියෙන්නේ. හරිද? පොලි ආදායම අයිතිකරු තමයි අරගෙන තියෙන්නේ. හරිද? එහෙම තියෙනවනේ. දැන් මුකුත් ඕනේ නැහැ පුතේ. මම මෙහෙම කියන්නම්කෝ ඔයාලට. දැන් අපේ ප්‍රින්ටින් ෂොප් එකක් තියෙනවා. ඒකේ ටියුබ් ටික ප්‍රින්ට් කරලා පස්සේ පුතේ මට සල්ලි එන්න බෑනේ. දැන් අර කස්ටමර් ගෙනත් වෙන සල්ලි එකපාර පුතේ මම අරන් ගිහලා තිනවා. ඒක ලාච්චුවට දාලා නැහැ. ඒක ව්‍යාපාරයට එන්න කලින් තමයි අයිතිකාරයා මේ ආදායම අරගෙන තියෙන්නේ. අන්න. දැන් ඔයාලට ප්‍රශ්න තේරෙනවා. ඔයාලා සර් එක ගැනිලි වගේ නෙමෙයිද දාන්නේ. දැන් අපි ගැනිලි දානවා. දැන් මම දන්න ඔයාගේ හිතේ තියෙන මුදල් ගැනිලි. දැන් මුදල් ගැනිලි කරාම වක්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. මම ඒක කිව්වනේ. හැබැයි මෙතන කියන්නේ වෙනස්ම ආකාරයක ගැනිල්ලක් ගැන. අර ආදායම ව්‍යාපාරයට එන්න කලින් අන්න කවුද අරගෙන තියෙන්නේ? අයිතිකාරයන් තියෙන්නේ. මම තව උදාහරණයක් කියන්නම් ඕන. අපි කරන්නේ පුතේ ඔය නිවාස කුලියට දෙන ව්‍යාපාරය. හරිද? නිවාසයක පුතේ කුලිය රුපියල් 80000යි. හිතන්නකෝ. ඔය එක නිවාසයක අන්න කවුද ජීවත් වෙන්නේ? අයිතිකාරයා. එතකොට මට මෙහෙම හිතන්නකෝ දැන් ඔය ගනුදෙනුව කොහොමද වාර්තා කරන්නේ? නිවාස විකුණන ව්‍යාපාරයක එක නිවාසයක කුලිය රුපියල් 80000යි. එම එක් නිවාසයක අයිතිකරු ජීවත් වෙයි. ඔයාට කොහොම ගනුදෙනුවක් දෙනවා? හරි. ඔයාට කොහොම ගනුදෙනුවක් දෙනවා? එතකොට කොහොම ගනුදෙනුවක් දුන්නොත් ඔයා කොහොමද ඒක වාර්තා කරන්නේ? දැන් ඔයා ප්‍රශ්නේ මට කියනනේ සර් ඒක ව්‍යාපාරයේ මුදල්. ඔව් පුතේ. ව්‍යාපාරයේ මුදල්. හැබැයි ව්‍යාපාරයේ මුදල් වුණාට තාම ව්‍යාපාරයට ආවේ නෑ නේද? ව්‍යාපාරයට ආවොත් තමයි ඒක මුදල් ගෙනිල්ලක් වෙන්නේ. ව්‍යාපාරයට ඇවිල්ලා නැත්නම් ඒක මුදල් ගෙනිල්ලක් නෙවෙයි. හරි? ඒක ප්‍රශ්නේ. දැන් මම කියවනේ අර කස්ටමර් ගේන සල්ලි ව්‍යාපාරයේ මුදල් පුතේ වාර්තා වෙලා හරි? අන්න ඊට පස්සේ ගැල්ලි කරොත් තමයි වක්කම අඩු වෙලා ප්‍රාග්ධනිය අඩු වෙන්නේ. අර කස්ටමර් ගේන සල්ලි මුදල් පුතේ වාර්තා වෙන්න කලින් මම සාප්පු දා ගන්නවා. එතකොට මොකද වෙන්නේ?
වත්කමෙන් නෙමෙයි පුතේ අරගෙන තියෙන්නේ. කෙලින්ම ආදායම අරන් තියෙන්නේ. තේරෙනවද වැඩි? ළමයි අනන්තවත් එහෙම වෙන්න පුතේ. දැන් මුකුත් ඕනේ නැහැ. හරිද? දැන් ඕගොල්ලන්ගේ මොකක් ගෙදර ව්‍යාපාරේ බිස්නස් එකක් කරන කඩයක් කරනවා කියලා හිතන්නකෝ ඔයා. හරිද? කඩයක් කරනවා. දැන් අම්ම නැතිලාට ඔයා තමයි කඩේ ඉන්නේ. ඔයා තමයි කඩේ ඉන්නේ. හරිද? ඔයා කඩේ ඉන්නවා. එතකොට පුතේ අර බඩු විකුණු ලැබෙන සල්ලි ඔයා ලාච්චුවට දාගන්න එයා සේප් එක සාක්කුවට දාගන්නවා. එතකොට මොකද? අර භාණ්ඩ වික්කම ආදායම බඩු විකුණන්න ආදායම වැඩි වෙනවා. හැබැයි ඒ සල්ලි ලාච්චුවට ගියේ නැහැ. බක්කමට ගියේ නැහැ. ගියේ කාටද? ඔයාගේ සාක්කුවට. අන්න මොකක්ද එනම් ගැලිල්ලක්. තේරුණාද? දැන් උත්තර ඔන්න ඔය සංකල්පය තමයි හරියට තේරුම් ගන්න ඕන. ඒක අලාභයක් නේ. මේ අලාභයක් කියන්නේ වියදම. ඒක හරි. හැබැයි අපි බඩු වික්කම ආදායමක් නෙමෙයි දෙන්නේ. ඒ බඩු විකුණන සල්ලි අර අයිතිකාරය සාක්කුවේ දාගන්න නිසා තමයි ඒ ගැනිල්ලක් වෙන්නේ. හරි. ඔය ඔක්කොම තියලා අර මං කියපු උදාහරණ උත්තර දෙන්න ඔයා. මොකක්ද? අලවිකාන්තාව සමී ගනුදෙනුව ලැබෙන එකයි ගැන්වි කරන එකයි දෙකට කල්ලිව නැවුනේ. ඒක වැරදි. එතකොට දැන් ළමෙක් අහන්න මෙහෙම. සර් මේ ඔය ආදායමක් ලැබෙනවා පස්සේ ගැල්ලි කරනවා. එතකොට සුද්ධ බලපෑම වෙන්නේ මේකනේ. ඒක හරියට. ඒක වැරදි. එතකොට මේ සම්බන්ධය නෑනේ. එතකොට ගනුදෙනු දෙකක්. ගනුදෙනු දෙකක්. ඇයි? ආදායම ලැබෙන එක ගැල්ලි කරන එක තව එකක්. එතකොට මේකට වැටෙන්නේ නෑ උදේ. මේකට වැටෙන්න නම් බක්කමට යන්න කලින්, විතන්ට යන්න කලින් හිමිකම වැඩි වෙලා හිමිකම අනිවාර්යෙන් අඩු වෙන්න ඕනෑම තමයි මගේ දරුවෝ. හරිද? ඒකයි මම කිව්වේ ව්‍යාපාරය කරන්නේ නිවාස කුලිය දෙන ව්‍යාපාරයක්. හරිද? නිවාස කුලිය දෙන ව්‍යාපාරයක්. නිවාසික කුලිය 80යි. එක් නිවාසයක අයිතිකරු ජීවත් වෙනවා. දැන් නිවාස කුලිය දෙනවා පුතේ නිවාස 10ක් තියෙනවා නම් ඒක යාගේ ආදායම. හැබැයි 9ක් විතරනේ මුදල් එන්නේ. එකක මුදල් එන්නේ නැහැ. අන්න එකක මුදල් එන්නේ නැත්නම් මොකද වෙන්නේ? අයිතිකරු ජීවත් වෙන්නේ අන්න ගැලිල්ලක් වෙනවා. හරිද? ඒක තමයි වෙන්නේ. ඉතින් සර් ඒක පිරිවැයක් ව්‍යාපාරයේ දරනවනේ. පුතේ ව්‍යාපාරයේ දරනවනේ. හරිද? දැන් අපි භාණ්ඩ විකුණනවනේ පුතේ. භාණ්ඩ විකුණනකොට පුතේ වර්ෂයේ ආදායම. දැන් මේක පුතේ දැන් ආදායම නිසා දැන් සේවා කියලා. දැන් ඔයා පිරිවැයක් කියනවනේ. එතන ඔයා සේවාවක් කියනවා. ඒතර සේවාවක පුතේ එහෙම එකක් නැහැ. සේවාව සපයලා ඒ සල්ලි අපි දාගත්තු ඒක මොකක්ද වෙන්නේ? අන්න ගැනිලා. හරි? හරි නේද? හරි. ඔන්න එහෙනම් 6 වෙනි එක හරි. මේ 6 වෙනි එක මොකක්ද කිව්වේ? පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදම් ගෙවීමයි ව්‍යාපාරයේ ආදායමක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන රැගෙන යාම. හරි. ඊට පස්සේ මේක කොහොමද? අන්න 7 වෙනි එක. 7. 7 වෙනි එක උදේ අන්න වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙනවා මෙන්න. තව දෙකක් තියෙනවා ඉගෙන ගන්න. හරිද? වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙනවා. ඒතර වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙන ගනුදෙනු වලට උදාහරණ මොනවාද? මගේ වගකීම වැඩි වෙලා වගකීම අඩු වෙනවා පුතේ. මොනවාද මේවට තියෙන උදාහරණ? මතක් කරගන්න ඔයා. මතක් වෙයිද අපිට? එකපාරට. මෙහෙම කරුණා මතක් වෙනවද පුතේ? මතක් වෙනවා ගොඩ. ඔයා සුපිරි. හරි. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක පාට අපිට මතක් වෙන්නේ නැහැ. මේව පුතේ ටික වෙලාවක් ගත වෙනවා. අන්න. මෙන්න උදාහරණයක් මට පුළුවන් දාන්න පුතේ chat එකට. මෙන්න උදාහරණයක් දාන්න වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙන ගනුදෙනුවක් පුතේ. වගකීමක් වැඩි වෙලා වගකීමක් අඩු වෙන ගනුදෙනුවක්. කියන්නකෝ පුතේ. වගකීම වැඩි වෙලා වගකීම අඩු වෙනවා. මොකක්ද? ණයක් තවත් ණයක් අරගෙන ගෙවීම. බැංකු ණයක් ගෙන ණය හිමියන්ට ගෙවුවා. ණය හිමියන්ට බැංකු ගෙවීම. බැංකු ණයක් ගෙන උකස් ණය ගෙවීම. බැංකු ණයක් ගෙන විගස උකස් ණය ගෙවීම.
දැන් ඔයා ඔහොම කියනවනේ. දැන් ඔව් එකක් තියෙනවා පුතේ මෙන්න මේකක් හරි. ගෙවි යුතු බිලක් ප්‍රතිග්‍රහණය කිරීම. ඒක හරි පුතේ. හරි. ගෙවි යුතු බිලක් ප්‍රතිග්‍රහණය කිරීම හරි. ඒක හරි. ඊට පස්සේ පුතේ කියනවා තව අන්න බැංකු අයරාවක් තියෙනකොට ණය හිමියන්ට චෙක් පත ගීම අන්න. අනික තමයි මට උනේ. දැන් අපි දරුවෝ කීපයක් දාලා තිබ්බා බැංකු ණයක්ගෙන ණය හිමියන්ට මුදල් ගෙවීම. ඉතින් බැංකු ණයක්ගෙන ණය හිමියන්ට මුදල් ගෙවනවා කියන්නේ ගනුදෙනු එකක් නෙමෙයි. ගනුදෙනු දෙකක්. බැංකු ණයක්ගෙනනේ අන්න කැඩිනවා. බැංකු ණයක් ගන්නකොට වක්කම වැඩි වෙලා වගකීම වැඩි වෙනවා. ණය හිමියන්ට ගෙවනකොට වක්කම අඩු වෙලා වගකීම අඩු වෙනවා. මෙතන සම්බන්ධය එනවා තමයි. ඒ සම්බන්ධයාට පුතේ මෙතන සම්බන්ධ වෙනවනේ. ඒක නිසා මතක තියාගන්න මේ සම්බන්ධයට ඒක හරියන්නේ නැහැ. මං හන් තනි ගනුදෙනු විභාගය අහන්නේ එහෙමයි. දැන් වගකීම වැඩි වෙලා වගකීම අඩු වෙන එකට අපි කිව්වොත් එහෙම බැංකු ණයක් අරගෙන ණය හිමියන්ට ගෙව්වයි කියලා වැඩේ වැරදි. හරි. අයිතිකරු ව්‍යාපාරේ ණය ගෙවුන එක වැරදිනේ. ඒක වැරදි. ඇයි? අයිතිකරු ගෙවුනත් ඒ ප්‍රාග්ධනිය වැඩි වෙනවා. ඒක වැරදි. හරි නේද? මේ වෙන උදාහරණ දෙක ළමයි කිව්වා. ලියන්න පුතේ 7 වෙනි එකට උදාහරණ ලියන්න. බැංකු අයිරාවක් පවතින විට ලියන්න පුතේ. බැංකු අයිරාවක් පවතින විට ලියන්න. බැංකු අයිරාවක් පවතින විට බැංකු අයිරාවක් පවතින විට බැංකු අයිරාවක් පවතින විට චෙක් පතක් මගින් හරි චෙක් පතක් මගින් ගෙවා දැමීම බැංකු අයිරාවක් පවතින විට ණය හිමියන්ට චෙක් පතක් මගින් ගෙවා දැමීම ලියන්න බැංකු අයිරාවක් පවතින විට ණය හිමියන්ට චෙක් පතක් මගින් ගෙවා දැමීම දැන් බැංකු අයිරාවක් තියෙන ළමයි කානෝස කොහොමද ඒක වෙන්නේ? ඒ වෙනුත් වෙන්නේ. දැන් බැංකු අයිරාව කියන්නේ මට මොකක්ද? වගකීම. බැංකු අයිරාව කියන්නේ වගකීම. ඔයා දන්නවනේ. මෙන්න බැංකු අයිරාව. බැංකු අයිරාව කියන්නේ මට වගකීම. ඉතින් බැංකු අයිරාවක් තියෙද්දි මම තවත් චෙක් පතකින් මගේ ණය හිමියන්ට ගෙවනවා. අන්න ණය හිමියන්ට ගෙවනකොට පුතේ ණය හිමියන්ට ගෙවනකොට පුතේ අන්න ණය හිමියා අඩු වෙනවා. ණය හිමියා අඩු වෙනවා. ණය හිමි වගකීම අඩු වෙනවා. බැංකු අයිරාවක් තියෙද්දි ණය හිමියන්ට ගෙවුවේ. බැංකු අයිරාවක් තියෙද්දි ණය හිමියන්ට ගෙවනවා කියන්නේ මගේ බැංකු අයිරාව මොකද වෙන්නේ? අන්න තවත් එන්න මොකද පුතේ වෙන්නේ? අන්න වැඩි වෙනවා. තවත් එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්න දැන් බලන්නකෝ. වගකීමක් කියන බැංකු අයිරාව වැඩි වෙලා වගකීමක් කියන ණය හිමිය මොකද උනේ පුතේ? අඩුුන්නේ නැද්ද? ඒක එකපාර වෙන්න ඕන. අර දැන් අපේ දරුවෝ කිව්වා කිහිප දෙනෙක් බැංකු ණයක් අරගෙන උපස් ණය පියවීම බැංකු ණයක් අරගෙන ණය හිමියෙකු පියවීම එතන පුතේ ගනුදෙනුව කැඩෙනවා. ඇයි කැඩෙන්නේ? ගෙන මම අරගෙන ගනුදෙනු දෙකක් මං අහන්නේ තනි ගනුදෙනුවක් මේ සම්බන්ධිත විභාගය අහන්නේ තේරෙනවද පුතේ? විභාගය අහන්නේ තේරෙන්නේ. අර අපි අඩලා ලිව්වොත් එතන වැරදි. හරිද? අයිතිකරු ව්‍යාපාරයේ ණයක් ගෙවීම කොහොමද බලපාන කියලා දෙන්න පුතේ. විනාඩි දෙන්න. හරි මෙන්න පුතේ උදාහරණයක්. දැන් බැංකු අයිරාවක් පවතින විට චෙක් පතකින් ණය හිමියන්ට ගෙවනකොට මොකද වෙන්නේ? ණය හිමි කියන වගකීම අඩු වෙලා ඇයි ගෙවනවනේ? බැංකු අයිරාව තියෙද්දි තව චෙක් පතක් ගෙවනවා කියන්නේ බැංකු අයිරාව කියන වගකීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරිද? ඉතින් සර් ගත් විගස කිව්වම වැරදි පුතේ. හරිද? දැන් මෙහෙමයි පුතේ. දැන් ඔයාලට මම උත්තර දෙන්න ඕකට. දැන් ළමයි අනුස එතකොට මේ ගත් විගස කිව්වම හරිනේ. එතකොට ගනුදෙනු දෙකක් කෙරෙන්නේ නැහැනේ පුතේ. අහගන්න හොඳට මගේ දරුවෝ. දැන් ඔතන ළමයිගේ සංකල්පීනීය ගැටලුවක් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි මගේ පුතේ. අද අපේ උපකල්පනය මොකක්ද දන්නවද මගේ දරුවෝ? අපි උපකල්පනය කරනවා මට ලැබෙන සෑම මුදලක්ම සෑම චෙක් පතක්ම
ලැබුණ ගමන් මොකද කරන්නේ? අන්න අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවා. ඔය එක මාත්‍රි පිළිගන්නවද කියන්නේ? ඔයා උපයෝගී පොත් කරලා තියෙනවද පුතේ? උපයෝගී පොතේ මුදල් ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලය හදලා තියෙනවා ඇතිනේ. අද මුදල් ලැබීම් ජර්නලයයි ගෙවීම් ජර්නලය හදනකොට පුතේ තියෙන පළවෙනි උපකල්පනය තමයි අපි සෑම ගෙවීමක්ම කරන්නේ චෙක් පතකින් දරුවෝ. සෑම ගෙවීමක්ම කරන්නේ චෙක් පතකින්. මුදලින් ගෙවන්නේ නෑ මගේ පුතේ. හරිද? දැන් මෙතන අපි මේ මුදල් කියලා කතා කරන්නේ චෙක් පත ගැන පුතේ. අද මුදලින් ගෙවන්නේ නෑ. මතක තියාගන්න එක. හරිද? දැන් ඔය ළමයි අහන ප්‍රශ්න පුතේ ඒක තමයි උත්තරේ. දැන් පුතේ කහනවා මගෙන් ඉතින්ස ගත් විගසම කිව්වම හරිනේ. දැන් ඔයා හිතනවා ඒතකොට අර බැංකු ණයක් ගත්ත ගමන්ම අතේ තියෙන සල්ලි වලින් ගෙවනවා. අද මගේ පුතේ අතේ තියෙන සල්ලි වලින් ගෙවන්නේ නෑ. දැන් පුතාලා ඔය කාරණේ කොහොම ඉගෙනගෙන තියෙනවද දන්නේ නෑ. හැබැයි මම මේ කියන්නේ 100%ක් නිවැරදි. හරිද? අයි නොවිත් වර්ධින්නේ නෑ. මේවා 100%ක් නිවැරදි. ඔයාලට ගුරුවක් බලන්න පුළුවන් පුතේ ඉන්නයි එකෙන් අරගෙන. අද අපේ උපකල්පනය තමයි ලැබෙන සල්ලි සහ නැත්නම් ලැබෙන මුදල් සහ චෙක්පත් අපි අදම ගිහිල්ලා පුතේ බැංකුවේ තැන්පත් කරනවා. හැබැයි තැන්පත් කරාට අපි තැන්පත් කිරීමේ සටහනක් දාන්නේ නැහැ. හේතුව ඇයි? අපි හිතනවා ඒ ඔක්කොම අදම තැන්පත් කරා කියලා අන්න මුදල් ලැබීම් ජර්නලේ තමයි වාර්තා කරන්නේ. හරිද? ඊට පස්සේ පුතේ ගෙවන සෑම ගෙවීමක්ම ගෙවන්නේ කවුරු හරහාද? චෙක්පත හරහා පුතේ. චෙක්පත හරහා. එතකොට ගෙවීම් ජර්නලේ තියෙන අන්න ඒකට. හරිද? එහෙනම් අර මුදල් තැන්පත් කරා කියන පුතේ අද ඩබල් එන්ට්‍රියක් නැහැ. ඇයි? උපකල්පනය ලැබෙන සියලුම මුදල් සහ චෙක්පත් අදම ගිහිල්ලා අපි බැංකුවේ තැන්පත් කරනවා. එතකොට ළමෙක් අහන්න පුළුවන් මගෙන් මෙහෙම. ඉතින් සර් අපි මුදලින් අද ගෙවන්නේම නැද්ද? රුපියල් 20ක 30ක ගෙවීමක් ගෙවන්නවොත් මොකද කරන්නේ? අන්න පුතේ 20ක 30ක ගෙවීමක් ගෙවන්න අන්න කවුද ඉන්නේ? සුළු මුදල් ගෙවීම් ජර්නලේ තියෙනවා. තේරුණාද වැඩි? අද සුළු මුදල් ගෙවීම් ජර්නලේ තියෙන්නේ ඔය මුදලින් ගෙවන පොඩි ගනුදෙනු ගෙවාගෙන යන්න විතරයි පුතේ. ඒක නිසා සුළු මුදල් ගෙවීම් ජර්නලෙන් කෙරෙන්නේ පොඩි ගනුදෙනු කරන එක. ඒතර සුළු මුදල් ගෙවීම් ජර්නල් කොහෙන්ද සල්ලි එන්නේ? අන්න පුතේ. දැන් මම කියන්නේ ගෙවීම් ජර්නලේ තියෙන චෙක්පත් වලින් ගෙවන්න කියලා. අන්න ගෙවීම් ජර්නලේ පුතේ චෙක්පතක් නිකුත් කරනවා කාටද? සුළු මුදල් බාරකරුට. එතකොට ඩබල් එන්ට්‍රිය මොකක්ද? මුදල් පාලන ගිණුම බැර සුළු මුදල් පාලන ගිණුම හර. එයාට එන චෙක්පත එයා මුදල් කරගන්නවා. හරි? එයා මුදල් කරගෙන ඒක තමයි පුතේ මුදලින් කරන්නේ. හරිද? හරි. දැන් එක උදාහරණයක් අපි ලියුවා. හරි? හරි. ඔන්න මම ඔය අහපු දෙයට උත්තර දුන්නා. දැන් ඔයාගේ උතන යම් නොදැනීමක් තමයි පුතේ තියෙන්නේ. ඒක නිසා දැන් මට ළමයි උපදෙස් තමයි අද මුදලින් ගෙවීමක් කරන්නේ නැහැ මගේ දරුවෝ. ලැබෙන සියලුම මුදල් සහ චෙක්පත් අපි බැංකුවේ තැන්පත් කරනවා. හැබැයි තැන්පත් කරගෙන ඩබල් එන්ට්‍රියක් දාන්නේ නැහැ. ඇයි දාන්නේ නැත්තේ? අද ලැබීම් ජර්නලයේ තියෙන පුතේ ඒකට. හරිද? කරන සියලුම ගෙවීමක් ගෙවන්නේ කවුරු හරහාද? මුදල් ගෙවීම් ජර්නලයේ හරහා. චෙක්පත මගින්. හරිද? ඒක තමයි ගෙවීම් ජර්නලයේ තියෙන්නේ. මුදලින් ගෙවන්න ඕනම නම් පොඩි ගෙවීම් වලට අන්න සුළු මුදල් ගෙවීම් ජර්නලයේ තියෙනවා. එතකොට සුළු මුදල් ගෙවීම් ජර්නල සල්ලි එන්නේ කොහෙන්ද? අර මුදල් ගෙවීම් ජර්නලයේ පුතේ චෙක්පතක් නිකුත් කරනවා සුළු මුදල් බාරකරුට. එතකොට මුදල් පාලන බැර සුළු මුදල් පාලන හර. සුළු මුදල් පාලන කරු මුදල් බාරකරු ඒ චෙක්පත මාරු කරලා තමයි අර පොඩි ගෙවීම් ටික ගෙවා යන පුතේ. ඕක තමයි 100ට ලක්ෂයක් නිවැරදි තියරිය. හරිද? ඔයා ඕනු කෙනකින් අහලා බලන්න. හැබැයි ඔයාට මොන විදිහට උගන්වලා තියෙනවද දන්නේ නැහැ පුතේ මම. හරිද? ඉතින් දැන් මට ඔයාගේ පරණය වෙනස් කරන්න බෑ. හැබැයි ඔයා මෙතන ඉඳන් හරිද ඉගෙන ගන්න. හරිද? හරි. ඊට පස්සේ පුතේ මෙන්න එනම් පළවෙනි එක හරි. ඊට පස්සේ පුතේ දෙවෙනි එක ලියන්න. ගෙවිය යුතු බිලක් ලියන්න. ගෙවිය යුතු බිලක් ණය හිමියන් විසින් ගෙවිය යුතු බිලක් ණය හිමියන් විසින්
ගෙවිය යුතු බිලක් ණය හිමියන් විසින් ගෙවිය යුතු බිලක් ණය හිමියන් විසින් ප්‍රතිග්‍රහණය කිරීම කියන්නේ ගෙවිය යුතු බිලක් ණය හිමියන් විසින් ප්‍රතිග්‍රහණය කිරීම ගෙවිය යුතු බිලක් ණය හිමියන් විසින් ප්‍රතිග්‍රහණය කිරීම හරිද දෙවෙනි එක මෙන්න මේකට හරි දැන් ළමයි අහනවා මගෙන් සර් ගෙවිය යුතු බිලක් ප්‍රතිග්‍රහණය කිරීම කියන්නේ මොකක්ද චුට්ටක් කියලා දෙන්නකෝ එහෙමද දැන් ඉස්තර පුතේ මේක මකන්න නම් මේක මකන්න ඉස්තර පුතේ මේ චෙක්පත භාවිතා වුණේ නෑනේ චෙක්පත පුතේ ළඟදී කාලේ තමයි පාවිච්චි කරලා පටන් ගත්තේ ළඟදී කෙනෙකුට දැන් අවුරුදු ගණනාවක් වෙනවා හරිද ඉස්තර පුතේ මේ අපි බාණ්ඩ ගත්තම ණයට ගත්තම උන් ණය හිමියා වගේ සල්ලි ඉල්ලන් එනවා මුදල් ඉල්ලන් එනවා හරිද ඉතින් ණය හිමියා මුදල් ඉල්ලන් ආවට පුතේ මට දෙන්න සල්ලි නෑ ඇත්තටම එතකොට ණය හිමියා මාගාවින් හෙල්ලෙන්නේ නැතුව මගෙන් සල්ලි ඉල්ලනවා නෑ මට අද සල්ලි ඕනමයි ඉතින් මම කියනවා මගේ ඇටේ දෙන්න සල්ලි නෑ මම මොකද කරන්නේ ඉතින් ඒකම කරන්න දෙයක් නෑ ඔයා කොහෙන් හරි මට හොයලා දෙන්න සල්ලි ටික මම කියනවා හරි මම ඔයාලට මෙහෙම දෙයක් කරන්නම්කෝ මොකක්ද මම ඔයාට ගෙවිය යුතු බිලක් ප්‍රතිග්‍රහණය කරලා දෙන්නම් ඔය ණය හිමියගෙන් අහනවා මොකක්ද ඔය ගෙවිය යුතු බිලක් කියන්නේ අන්න මම ණය හිමියට කියනවා මෙහෙමයි මේ මාසේ 2021 2/10 වන දින රුපියල් 50000 ගෙවන බවට පොරොන්දු වෙමි කියලා අන්න අස්සන ගහලා පුතේ අපි යාර දෙනවා පොරොන්දු පත්‍රිකාවක් හරිද ඉතින් ණයමියම් ඉතින් ඔයා මට සල්ලි නෙමෙයිනේ දෙන්නේ මේ පොරොන්දු පත්‍රයක් නේ දෙන්නේ මේක මම කන්නද මම ණයමියට කියනවා ඔයා ඔය පොරොන්දු පත්‍රය අපිත් එක්ක ගනුදෙනු කරන බැංකුවට හෝ පුද්ගලයෙක්ට ගිහින් දීලා ඔයාව උදා කරගන්න. ඇයි මම සහතික වෙලා තියෙනවනේ. අන්න උදේ එතකොට අන්න මේ බිල දෙනවත් එක්කලා මගේ මොකද වෙන්නේ? ණය හිමි කියන වගකීම අඩු වෙනවා. මම මේ ණය හිමියට බිල දෙනකොට උදේ ණය හිමි කියන වගකීම අඩු වෙනවා. අන්න එයා උදේ මේ බිල අරන් දීලා ඒට දීලා මුදල් කරගන්නවා. මුදල් කර ගැනීම. ඒට දීලා පුතේ මෙයා මේක මුදල් කරගන්න ලස්සනට. එතකොට පුතේ මේ හිතන්නකෝ මම මේක දුන්නේ B ණය හිමිට කියලා. B ණය හිමි. එතකොට මගේ B කියන ණය හිමිය අඩු වෙනවා පුතේ. සම්බන්ධ වෙන්නේ කවුද? අන්න ඒයිමයි තමයි දැන් සම්බන්ධ වෙන්නේ. එතකොට ඒ ගාව තමයි මගේ මේ ගෙවිතු බිල තියෙන්නේ. එහෙනම් පුතේ පෙබරවාරි මාසේ 10 වෙනිදා වෙනකොට මං ඒට ඔය සල්ලි ටික දීලා එයාගෙන් පුතේ අන්න ගෙවිය යුතු බිල ඉල්ල ගන්නවා. එහෙනම් මේ ගෙවිය යුතු බිල ප්‍රතිග්‍රහණය කරනවායි කියන එකේ අදහස මම ණය හිමියට පොරොන්දු වෙනවා ඔයාට මෙන්න මේ මුදල මෙදාට ගෙවනවායි කියලා. ඒක පොරොන්දුවක්. එතකොට ණය හිමි කියන වගකීම අඩු වෙලා අන්න ගෙවිය යුතු බිල් කියන වගකීම මොකද වෙන්නේ මගේ වැඩි වෙනවා. ණය හිමි කියන වගකීම අඩු වෙලා ගෙවිය යුතු බිල් කියන වගකීම පුතේ මගේ මොකද වෙන්නේ? අන්න වැඩි වෙනවා. ඕක තමයි ඇත්තටම මෙතන වෙන්නේ පුතේ. හරිද? ඔය ගනුදෙනු දෙක විතරයි මේකට තියෙන්නේ. වෙනේම නෑ පුතේ. ඉතින් ඔයාට හරි සරලයිනේ. ඔයා ওই ටික පාඩම් කරගත්තා නම් මම මේ කියන ගනුදෙනු නමය පාඩම් කරගත්තා නම් සමීකරණ පුළුවන් ඔයාට නේද? හරි. ඔයාට වගේ ප්‍රශ්න නම් පුතේ අහන්න. දැන් ළමයි අහන ප්‍රශ්න වලට තමයි මම උත්තර දීගෙන යන්නේ. හරිද? ඕනෙකට පුතේ ප්‍රශ්න අහන්න පුළුවන්. අහන්න කිසි ගැටලුවක් නැහැ. හරි? ඔව්ද? ණය හිමියා නෙමෙයි ඉන්නේ ප්‍රත්‍යාගමනය කරන්නේ ව්‍යාපාරෝක්ති. දැන් අපි කියන්නේ එහෙම. හරි? ගෙවිය යුතු බිලක් ණය හිමියට ප්‍රත්‍යාගමනය කර ලබා දීම. එහෙම තමයි වචන වෙන්න ඕන විස්තරي. අපි ලේසියට කියනවා ගෙවිය යුතු බිලක් ප්‍රතිග්‍රහණය කිරීම කියලා. අපි තමයි ප්‍රතිග්‍රහණය කරන්නේ ණය හිමිය නෙමෙයි. හරිද? හරි. ඔන්න 7 වෙනි පුතේ. 7 වෙනි එක පුතේ ගනුදෙනු දෙකයි. මොකක්ද ගනුදෙනු දෙක? ඔව් බැංකුවට දෙන්න පුළුවන් පුතේ. අපි හස්තාන්තරයක බැංකුවට දීලා මුදල් කරගන්න පුළුවන්.
පුතේ දැන් මිය භාවිතා වෙන්නේ නැහැ. දැන් මිය පරණයි පුතේ. දැන් මිය භාවිතා වෙන්නේ නැහැ පුතේ. මේ ඉස්සර. දැන් අවුරුදුනේ කතා කරන්නේ 30කට විතර එහා පුතේ. හරිද? මේ ඉස්සර. අද පුතේ මේ ගෙවි යුතු බිල වෙනුවට අද මොකක්ද තියෙන්නේ? අන්න ඒකට උත්තර දෙන්නම්කෝ මම. ළමෙක් අහන එකක්. පුතේ අද ගෙවි යුතු බිල් නැහැ. අද ගෙවි යුතු බිල වෙනුවට පුතේ තියෙනවා අන්න චෙක් පත. චෙක් පත. දැන් ණය හිමියෙන් ඇවිල්ලා මගෙන් සල්ලි ඉල්ලනවා අද. මම කලින් කරේ අතීතේ. අද ඉල්ලනවා. මං කියනවා ණය හිමියට මගේ යටේ දැන් වාට දෙන්න සල්ලි නැහැ. account එකේ සල්ලි නැහැ ඇත්තටම. මම ඔන්න මේක දෙයක් කරන්න. date එක දාලා දෙන්නම්. අද 25නේ 30. අන්න. හරිද? රුපියල් 50000යි. 50000යි කියලා අන්න අස්සම් කරලා දෙනවා පුතේ. අපි පුතේ මෙයාට දෙනවා චෙක් පතක්. මෙන්න චෙක් පත. අද පුතේ බිස්නස් වෙන්නේ එහෙමයි. අද ණය හිමිය සල්ලි ඉල්ලන්නවොත් පුතේ අද ගෙවි යුතු බිල් භාවිතාවෙන්නේ නෑ මගේ දරුවෝ. මේ කතා කරේ අතීතේ කලින්. අද ගෙවි යුතු බිල වෙනුවට පුතේ තියෙන්නේ කවුද? චෙක් පත. ණය හිමියා මගෙන් සල්ලි ඉල්ලන් ආවොත් මං එයාට දෙනවා පුතේ චෙක් පතක්. හැබැයි ඩේට් එක දාන්නේ තව දවස් 5කින්. તો ණය හිමියට කලින් වගේම තමයි. මම දෙන්නේ සල්ලි නෙමෙයි. මම එයාට දෙන්නේ මොකක්ද? අන්න චෙක් පත. ඉතින් ණය හිමියා කොහොමද සල්ලි නෙමෙයි මේ චෙක් පතක් මෙයා දුන්නේ? මම කියනවා ඔයා මේ චෙක් පත අරන් ගිහිල්ලා චෙක් මාරු කරන තැනකින් ඔය චෙක් පත මාරු කරගන්න. හරිද? චෙක් එක මාරු කරගන්න. අන්න උදේ එතකොට ණය හිමි කියන වගකීම මොකද වෙන්නේ? අඩු වෙලා මෙන්න මට ගෙවන්න තියෙන චෙක් පතක් හට ගන්නවා. හරිද? ඔය චෙක් පතට මම සල්ලි ගෙවන්න ඕන. එතකොට ඔය චෙක් එක ආගාව තියෙන්නේ. අර චෙක් එක මාරු කරපු පුද්ගලයා ගාව. එතකොට මගේ ණය හිමිය අඩු වෙලා අන්න තව වගකීමක් මොකද වෙන්නේ? එළියෙන් බිහිවිලා තියෙනවා පුතේ. මම මේ චෙක් එකට උදේ හරියටම 30 වෙනිදා 50000 සල්ලි බැංකුවට දාලා ඒ ණය නිදහස් කරන්න අන්න පුතේ මම බැඳිලා ඉන්නවා. හරිද? අද ගෙවි යුතු බිල් භාවිතාවෙන් නැත්තේ අර ගනුදෙනුවක් විදියට අපි සුපුරුදු පරිදි සාකච්ඡා කරන එක විතරයි කරන්නේ. හරිද මගේ දරුවෝ? අද භාවිතා කරන්නේ මෙන්න මේ චෙක් පත පුතේ. අපි කියනවා ඉදිරි දාතම චෙක් පතක් දෙනවයි කියලා ඔකට ඉස්සරහ ඩේට් එකක් දාලා දෙනවා පුතේ. එතකොට ණය හිමියා ඕක චෙක් මාරු කරන කෙනෙක්ගෙන් මාරු කරගන්නවා. මාරු කරලා එයා මුදල ගන්නවා. එතකොට මගේ ණය හිමි කියන වගකීම අඩු වෙලා අර ගෙවන්න තියෙන චෙක් පතක් හට ගන්නවා පුතේ. බැංකු තීරුවක් වෙනම දුන්නොත් ඒත් වගකීම් අඩු වෙනවද? මට ප්‍රශ්න හැරෙන්න තීරුන්නේ නැහැ පුතේ. බැංකු තීරුවක් වෙනම දුන්නොත් ඒත් වගකීම අඩු වෙනවද? දැන් මේ චෙක් පත පුතේ තාම ගෙවලා නැහැ. දැන් අපි චෙක් පතින් ගෙවුවොත් නේ මුදල් අඩු වෙන්නේ. ගෙවලා නැහැ. මගේ account එකේ සල්ලි අඩු වෙලා නැහැ නේ පුතේ. ඔව් බැංකු තීරුවක් වෙනම දුන්නත් දැන් මේ චෙක් පතම නිකුත් කරනවා. නිකුත් කරාට මගේ සල්ලි අඩුුනේ නෑනේ account එකේ. දැන් ගෙවීම් ජර්නලේ දාන්නේ චෙක් පත අපි නිකුත් කරාට පස්සේ අපේ ගෙවීම් ජර්නලේ දානවා. හැබැයි තාම බැංකු ප්‍රකාශනේ ඕක දකින්න අවස්ථාවක් නෑ. හරි නේද? හරි. ඔන්න එහෙනම් ඒකත් හරි. හතක් හරි උදේ. හරි. හත හරි නම් අපි එනවා 8 සහ 9 එතනින් අපේ පාඩමේ ගනුදෙනු 9 ඉවරයි. ඊට පස්සේ කෙලින්ම අපි යනවා කාගාවටද? අන්න උදේ සමීකරණේ ගනුදෙනු පටන් ගන්න. 8 වෙනි එක්කෙනා පුතේ මම මෙන්න මෙයා ගාවට යන්නේ. හිමිකම වැඩි වෙලා වගකීම අඩු වෙනවා. හිමිකම වැඩි වෙලා විභාගයට ණය හිමි ප්‍රතිග්‍රහණය කිරීම ලියන්න ඕනද චෙක්ද පුතේ? ලියන්න ණය ලියන්න ගැටලුවක් නැහැ. අද ගෙවි යුතු බිල භාවිතා නොකරට අපි තාමත් පුතේ උසස් පෙළ විභාගයට ගෙවි යුතු බිලක් ප්‍රතිග්‍රහණය කිරීම බාර ගන්නවා. හරිද? ඒක බාර ගන්න ඕනේ. හරි? ගැටලුවක් නැහැ. හරි. මෙන්න උදේ වග හිමිකම වැඩි වෙලා 8 වෙනි එක. ඔව් ඔය බලපෑම් සයිට් ගණන් හඳ උදේ ඔක්කොම හදනවා.
චෙක් එක ණය හිමියන් බැංකුවට දීලා මුදල් ගන්න බැරිද? බෑ. බැංකුවට ගන්න බැරිද? දැන් අපි චෙක් එකක් පුතේ බැංකුවට දීලා මුදල් ගන්නව නම් වැදගත්ම දේ මොකක්ද? account එකේ සල්ලි තියෙනවා. චෙක් එකේ තියෙන දිනය අදාළ දිනය වෙන්න ඕන. දැන් අද 25නේ. එහෙනම් චෙක් එකේ පුතේ 25 තියෙන්න ඕන. තියෙන්නේ 30 නම් මට 30 වෙනකන් අන්න ඉවසගෙන ඉන්න වෙනවා පුතේ. චෙක් එක account එකට දැම්මට සල්ලි කරගන්න බෑ. හරි. ඒක නේ වෙනස පුතේ. අපි ඔය චෙක් දෙන්න හේතුවත් ඒකයි පුතේ. ඉස්සරහා දින දාලා බැංකුවට දැම්මට වැඩක් වෙන්නේ නැහැ. ආයි මේ චෙක් එක දෙනවා සල්ලි නැහැ කියන account එක නැත්තම් දැම්ම මේ කෑෂ් කරගන්න බෑ කියලා. හරි? හරි. හිමිකම වැඩි වෙලා පුතේ එන්න. හිමිකම වැඩි වෙලා වගකීම අඩු වෙනවා. හිමිකම වැඩි වෙලා වගකීම අඩු වෙනවා. මට කියන්න පුතේ හිමිකම වැඩි වෙලා වගකීම අඩු වෙන ගනුදෙනුවක් අන්න ඔයා මතක් කරගන්න. ඔයාගේ මීටරේ තියෙනවා පුතේ හිමිකම වැඩි වෙන්නේ කාරණා දෙකයි නේද? දැන් මම මේක ළඟ තියාගන්න ඒකට පුතේ. මෙතනින් තමයි මුළු මේ ගාන ගේම ගහන්නේ. හිමිකම වැඩි වෙන්නේ කාරණා දෙකයි. මොකක්ද? අමතර ආදායමයි අමතර ප්‍රාග්ධනයයි ආදායමයි. එහෙනම් පුතේ මට ගනුදෙනුවක් දෙන්නකෝ. අමතර ප්‍රාග්ධනයක් හෝ ආදායමක් වන වගකීම් අඩු වන ගනුදෙනුවක් මොකක්ද? ළමයි උත්තර දාන්න නේද? ව්‍යාපාරේ ණය හිමියෙක්ම අයිතිකරුගේ පුද්ගලික මුදලින් කියවීම. හරි. තව නමුදේ. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලද වට්ටමක් ලැබීම. හරි. තව නේද? අයිතිකරු විසින් ව්‍යාපාරයේ ණයක් ගෙවීම. හරි. අන්න උතේ. එහෙනම් උදාහරණ ලියන්න මගේ දරුවෝ තමයි දන්නවා. එහෙනම් දැන් වැඩි එනවනේ. හරි. ලියන්න උතේ. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ලියන්න. අයිතිකරුගේ පෞද්ගලික මුදලින්. අයිතිකරුගේ පෞද්ගලික මුදලින්. හරි නේද? අයිතිකරුගේ පෞද්ගලික මුදලින් බැංකු ණයක් ගෙවීම. ඔන්න. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් බැංකු ණයක් ගෙවීම ලියන්න. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් බැංකු ණයක් ගෙවීම. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් බැංකු ණයක් ගෙවීම. තව එකක් ලියන්න පුතේ. ලියන්න. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලද වට්ටම සටහන් කිරීම. ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ලද වට්ටම සටහන් කිරීම. ලද වට්ටම සටහන් කිරීම. දැන් පුතේ කහනවා මගෙන් ණය ගෙවීමේදී පමාකුලි අය කිරීමුද? ඒක උතන්ට ගැලපෙන්නේ නැහැ. ඇයි? අපි ණය ගෙවන පුතේ ප්‍රමාද කුලියක් අය කරනවා කියන්නේ ආදායම නෙමෙයි වියදමනේ. ඒක නිසා මිතන්ට ගැලපෙන්නේ නැහැ. හරිද? හරි ලියන්න. මන්ත්‍රී ගණන් දෙකයි මොකක්ද? ඔයා කිව්වාගේ අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ බැංකු ණය ගෙවීම. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණය හිමියන්ට මුදල් ගෙවීම. ලද වට්ටමක් සටහන් කිරීම. මෙන්න මේ ටික මුදේ. හරිද? අන්න දැන් මේ වගේ අහුවා ණය හිමියන් විසින් ප්‍රමාද කුලිය අය කිරීම. මේක අනිත් පැත්ත උගේ මොකද වෙන්නේ? වගකීම වැඩි වෙලා හිමිකම අඩු වෙනවා. අන්න හිමිකම අඩු වෙන්න කාරණා දෙකයි මොකක්ද? ගැනිලි වියදම් නේද? හරිද? ගැනිලි සහ වියදම් පුදී. ගැනිලි සහ වියදම්. හරි නේද? ගැනිලි සහ වියදම් පුදී. හරි. මට කියන්න මෙන්න මේකට හිමිකම අඩු වෙලා වගකීම වැඩි වන ගනුදෙනුවක් පුදී. හිමිකම අඩු වෙලා වගකීම වැඩි වෙන ගනුදෙනුවක්. දෙන්නකෝ එක්ක උදාහරණ. දෙන්නකෝ. උදාහරණයක්. ව්‍යාපාරයේ උපචිත වියදමක් සටහන් කිරීම. හරි. තව උපචිත වියදම් සටහන් කිරීම. හරි. තව උත්තර. තව දාන්න. තව උනාට ගනුදෙනුව. ලද වට්ටම ගැලපෙන්නේ නැහැ පුතිය. ලද වට්ටම කියන්නේ ආදායම. මම කියන්නේ වියදම. මට ඕන වියදම. උපචිත වියදම හරි. තව උනාට පුතිය. විනිමය බිලක් නෑ ඒක වැරදියි. ඒක ණය විදිහට පැත්තේ. දුන් වට්ටම් වැරදි. දුන් වට්ටම් පිළිගන්නකො. දුන් වට්ටමේ ඩබල් එක මොකක්ද? දුන් වට්ටම් හර ණය ගැති. එතකොට මෙයා වට්ටම් මට ඕන වගකීම්. බැංකු අයරා පහසුකම්
භාවිත කරමින් වෙනත් වගකීමක් පින් වැරදිද? එතකොට මේ වගකීම් වැඩි වෙලා වගකීම් අඩු වෙනවනේ. ඒක ගත්තොත් වැරදි. බැංකු අයිරා පාස්කුමක් භාවිතා කරමින් වගකීමක් පියවල කලින් කතා කරා. මෙයන්. බැංකු ණය ගැල්ලි කිරීම. ඒක ගන්න පුළුවන්. ඒක ගන්න පුළුවන්. අයිරාවක් පවතින විට වියදමක් දැරීම. අයිරාවක් ඒක හරි. විදුලි බිල ගෙවීම නෙමෙයි. අර ළමයි කිව්වා විදුලි බිල ගෙවීම කොහොමද වැරදිද? විදුලි බිල ගෙවීම කිව්වා වක්කම අඩු වෙලා හිමිකම අඩු වෙනවා. ඔය හිමිකම අඩු වෙන්න ඕන. වියදම නිසා හැබැයි වගකීම වැඩි වෙනවා. අන්න දරුවෙක් කිව්වා දැන් මට බැංකු අයිරාවක් දැක්කද? බැංකු අයිරාව ඒක හරි. උදේ කිව්වා බැංකු අයිරාවක් පවතින විට චෙක් පතකින් ව්‍යාපාරයේ වියදමක් ගෙවීම ඒක හරි. ඒතර බැංකු අයිරාව තියෙනකොට පුතේ චෙක් පතක් ගෙවනවායි කියන්නේ මොකද වෙන්නේ? හරිද? බැංකු අයිරාව තියෙනකොට පුතේ චෙක් පතකින් ගෙවනවායි කියන්නේ බැංකු අයිරාව වැඩි වෙනවා. වියදම නිසා හිමිකම අඩු වෙනවා. ව්‍යාපාරයක් විසින් ලබාගත් බැංකු ණයක් අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම. ඔව්. ඒක කියන්න පුළුවන්. හරිද? අන්න ණය හිමියන් විසින් ප්‍රමාද පොලී අය කිරීම. ඒක හරි. ණය හිමියන් විසින් ප්‍රමාද පොලී අය කරනකොට මොකද වෙන්නේ? වගකීම වැඩි වෙලා අන්න හිමිකම අඩු වෙනවා. ඇයි හිමිකම කියන්නේ මොකක්ද පුතේ? මගේ වියදම. අන්න එහෙනම් දරුවෝ ලියන්න මෙන්න මේ ගනුදෙනු දෙකට උදාහරණ ලියන්න 9ට උදාහරණ ලියන්න පුතේ. ඔයා කිව්වා වගේම හරි ලියන්න එක. උපචිත වියදම් සටහන් කිරීම ලියන්න පුතේ. උපචිත වියදම් සටහන් කිරීම ලියන්න. උපචිත වියදම් සටහන් කිරීම. උපචිත වියදම් සටහන් කිරීම. හරිද? උපචිත වියදම් සටහන් කිරීම උදාහරණ පුතේ. හරිද? උපචිත වියදම් සටහන් කිරීම. ඊට පස්සේ පුතේ ලියන්න බැංකු අයිරාවක් පවතින විට බැංකු අයිරාවක් පවතින විට ව්‍යාපාරයේ වියදමක් පියවීම. ව්‍යාපාරයේ වියදමක් පියවීම. බැංකු අයිරාවක් පවතින විට ව්‍යාපාරයේ වියදමක් පියවීම. හරි. ඊට පස්සේ පුතේ ලියන්න තව එකක් ණය හිමියන් විසින් ලියන්න පුතේ ණය හිමියන් විසින් ප්‍රමාද පොලී ණය හිමියන් විසින් ප්‍රමාද පොලී අය කිරීම ලියන්න පුතේ ණය හිමියන් විසින් ප්‍රමාද පොලී අය කිරීම ණය හිමියන් විසින් ප්‍රමාද පොලී අය කිරීම. ඔන්න පුතේ ඔය ආකාර 9ට විතරයි සමීකරණයට ගනුදෙනු වෙන්නේ. ඔය 9 පුළුවන් නම් ඔයාට සමීකරණ පුළුවන් පුතේ. ඔයාට සමීකරණ එහා මෙහා කරලා ඕන ගේමක් ගහගන්න පුළුවන් ඔය 9 පුළුවන් නම්. අයිතිකරුගේ පුද්ගලික මුදලින් ණයක් ගෙවුවම හිමිකම අඩු වෙන්නේ නැද්ද? නෑ නේද? අයිතිකරුගේ පුද්ගලික මුදලින් ව්‍යාපාරයේ ණයක් ගෙවනකොට පුතේ හිමිකම වැඩිනේ වෙන්නේ. දැන් ව්‍යාපාරයේ ණය ගෙවන්න ව්‍යාපාරයේ වගකීම අඩු වෙනවා. හැබැයි මේ වගකීම කවුද ගෙවන්නේ? මමනේ, අයිතිකාරයානේ. ඒතර මම ගෙවනවා කියන්නේ පුතේ මම අමතර ප්‍රාග්ධනයක් දැම්මා වගේ. දැන් ඔයාලට තේරෙනවද? මම මුලින්ම මෙන්න මේ හතර ලියාගත්තේයි කියලා. උදේ සමීකරණ පාඩම රඳා පවතින ප්‍රධාන කාරණා හතර තමයි මෙන්න මේ කාරණා. සමීකරණ ගාන තියෙන්නේ පුතේ ප්‍රාග්ධනයත් එක්ක. හරිද? ප්‍රාග්ධනයත් එක්ක. ප්‍රමාද කුලී ගැලපුම් කරන විදිය කියලා දෙන්නකෝ ආමුදේ. මෙන්න ප්‍රමාද කුලී ගැලපුම් කරන විදිය කියලා දෙන්න කියනවා. ඉතින් ප්‍රමාද කුලී ගැලපුම් කරන්නේ මෙහෙමයි. දැන් මම ණය හිමියට වෙලාවට මුදල් ගෙවලා නැහැ. හරිද? ණය හිමියන්ට මම වෙලාවට මුදල් ගෙවලා නැහැ. හරිද? ඊට මම මගේ ලීස් එක දැම්මේ නැහැ කියලා පුතේ දැන්
ඔය තාත්තා නිතරම ඔක කියනවා ඇතිනේ. දැන් මටත් එහෙම පුතේ. වෙලාවට පුතේ දැන් අද දාන්න ඕනෙකට මට දාන්න බැරි වෙලා පුතේ හෙට යනවා. ලීස් එක දාන්න. ලීස් එකට පුතේ අන්න ප්‍රමාද ගාතු රුපියල් 1000ක් එකතු කරනවා පුතේ. ෆිනෑන්ස් කම්පැනි ඊමයි ළමයි. පොඩ්ඩ එහා මෙහා වුණොත් රුපියල් 1000ක් account එකට එකතු වෙනවා පුතේ. ඊට පස්සේ තමයි අමතර කුලිය වැඩින්න පටන් ගන්න. අන්න. එතකොට පුතේ මට වෙලාවට ගෙවන්න බැරි වුණොත් එයා මොකද කරන්නේ? මගේ account එකට තව ගාණක් බැර කරනවා. අන්න ප්‍රමාද කුලිය නිසා පුතේ ණය හිමිභාවය තවත් වැඩි වෙනවා මගේ. ණය හිමිභාවය වැඩි වෙනවා. ඒක ණය හිමිභාවය වැඩි වුණොත් කුලිය කියන්නේ මට මොකක්ද? මම ගෙවන්න ඕන දෙයක් නෑ හිමියට. අන්න පුතේ මගේ හිමිකම මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ප්‍රමාද කුලිය ඩබල් එන්ට්‍රිය තමයි ඒකේ දික්ක සතහන තමයි පුතේ මොකක්ද? ප්‍රමාද කුලිහර ණය හිමි පාලන බැර. අන්න ප්‍රමාද කුලිහර ණය හිමි පාලන ගිණුම බැර පුතේ. හිමිනු ප්‍රමාද කුලිහර ණය හිමි පාලන ගිණුම බැර. තේරුණාද වැඩි? හරි කරුණා. එහෙනම් ඔන්න අපි දැන් ලෑස්ති සමීකරණ ගානක් හදන්න. ඉතින් පුතේ මට පැය එකමාරක් නාස්ති කරන්න වුණා. නැත්නම් වියදම් කරන්න වුණා. හැබැයි මේක ආයෝජනයක්. ඇයි හේතුව? සමීකරණයේ හැදෙන විදිහ අපි දැනගත්තා. ඊට පස්සේ සමීකරණ බලපාන ගනුදෙනු වර්ග 9 අපි සාකච්ඡා කරා. දැන් මෙතන මම නිකන් තනියෙන් කියව නෙමෙයිනේ. හරිද? අහනවා අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය ගෙවුවම කොහොමද හිමිකම වැඩි වෙන්නේ ඉතින්? ඉතින් අයිතිකරුගේ පෞද්ගලික මුදලින් ණය ගෙවනවනේ. දැන් අයිතිකරු වෙච්ච මමනේ ව්‍යාපාරේ ණය ගෙවන්නේ. ඒතර ව්‍යාපාරයයි මයි කියන දෙන්නේ කිව්වලු පුතේ. දැන් අයිතිකාරයයි ව්‍යාපාරයයි කියන දෙන්නේ. ඒතර මම ගෙවන්නේ මගේ ණය නෙමෙයිනේ. මම ගෙවන්නේ කාගේ ණයද? ව්‍යාපාරේ ණය. අන්න ව්‍යාපාරේ වගකීම අඩු වෙලා මම ව්‍යාපාරේ ණය ගෙවනවායි කියන්නේ අලුතෙන් සල්ලි ගෙනත් ව්‍යාපාරයට පොම්ප කරනවා වගේ. අන්න එතකොට හිමිකම මොකද වෙන්නේ? මෙයා අන්න වැඩි වෙනවා. හරිද? ගන්න මෙච්චරද සමීකරණ පාඩම. ඔව්ද ඔච්චරයි. තව තියෙනවා කි ලාභ සමීකරණය මට කියලා දෙන්න. ඒක පොඩි කැලක් නෙවෙයි. සමීකරණයේ බේස් එක මෙතන. අපි කියනවා ගියක් හදමුතේ ෆවුන්ඩේෂන් එක දාන්න ඕනේ කියලා. ඔන්න ඕක තමයි සමීකරණයේ පදනම. ඉතින් ඕක දන්නව නම් ඕන ළමෙක්ට ලේසියෙන්ම සමීකරණ හදන්න පුළුවන් මොකද? ඉතින් අපිට ආදායම් ප්‍රකාශ ඉගෙන ගන්න තියෙනවා සේවා සපයන ව්‍යාපාරවල සහ භාණ්ඩ විකුණන ව්‍යාපාරවල ලාභ සමීකරණ ඉගෙන ගන්න තියෙනවා පුතේ. අපි ඒවා ඊළඟ දවස් සාකච්ඡා කරනවා. අද දවසේ පුතේ එන්න ඔයා අපි මේ ඉගෙන ගත්ත දැනුම බලමු කොහොමද ගාණක් ඇතුලේ ඉදිරිපත් කිරීමක් කරන්න කියලා. හරි. ඔයා ගාව පුතේ නිබන්ධනය ඇති කියලා මම හිතනවා. ළමයි ගාව නැත්නම් ඔය අපි ළමයිට පුතේ WhatsApp message එකක් හරි දාලා පොඩ්ඩක් ඔයා ඉල්ල ගන්න. හරි. නිබන්ධනය පුතේ ළමයි ගාව තියෙනවා. හරි. ඔයාට එතනින් ඔකුඩ දාගන්න පුළුවන්. හරි. එන්න පුතේ අපි යමු ප්‍රශ්නාන්තයකට. හරි. ආයෙ පුතේ ලබන සතියේ මේ වෙලාවටම තියෙනවා. හරි. හැමදාම සෞන්දර්ය 8-10 පුතේ පන්ති යනවා. 8-10 පන්ති යනවා. ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. හරි. හරි. එන්න පුතේ ප්‍රශ්නාංක 1ට. මෙන්න ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක එකේ මොනවද පුතේ කියන්නේ? පහත දැක්කෙන එක් ගනුදෙනුව ගිණුම් කරන සමීකරණ ඇති කරන බලපෑම අන්න වැඩි වේද අඩු වේද යන්න දක්වන්න. ඒ සඳහා පහත සමීකරණය භාවිතා කරන්න කියනවා පුතේ. හරිද? පහත සමීකරණය භාවිතා කරන්න කියනවා පුතේ. ඉතින් දැන් ඔයාටම කරන්න පුළුවන් ඔය ගාන. හරිද? ඔයාටම කරන්න පුළුවන් ඔය ගාන. හරිද පුතේ? මම බෝඩ් එකේ හදනවා. හදන්න කලින් ඔයාට මම දාලා දෙන්නම් මෙන්න ස්ක්‍රීන් එකේ තියෙන පුතේ ඉක්මනින් මම විනාඩි 5ක් දෙන්නම් ඔයාට. වත්කම් සමානයි බාහිර වගකීම් දන හිමිකම් කියන සමීකරණයට පුතේ ඔය ටික මට දාලා දෙන්නකෝ. හරිද? හරි පුතේ ඉක්මනට විනාඩි 5ක් දෙන්නම්. විනාඩි 5ක් පුතේ. දැන් ළමයිට පුළුවන් ඔය වැඩි දාන්න. අපි මේ කතා කරපු ළමයිට තේරුණා නම් අද දවසේ මේ ගන්නකෝ බොහොම සුළු කොටස ඔයාලා තේරුණා නම් පුතේ
ඔයාට පුළුවන් ওই ටික සමීකරණේ වාර්තා කරන්න. ඉතින් බලන්න ඔයා ඉගෙන ගත්ත දේ ඔයාට පුළුවන්ද කියලා. හරි. ඒතර අයිතිකරු විසින් ව්‍යාපාරයට මුදල් ආයෝජනය කිරීම. අයිතිකරුගේ මුදල් ආයෝජනය කරාම එක කියලා දාන්න අන්න වක්කම වැඩි වී හිමිකම මොකද වෙන්නේ වැඩි වී. ඔන්න ඔය විදිහට ලියන්න ඕන. හරි. ඔය විදිහට ලියන්න ඕන. හරි. හරි නේද? හරි. දාන්න පුතේ. හරි. ඔය ඉක්මනට දාන්න පුතේ. හරි. ඒක මම පැහැදිලි කිරීමක් දෙන්නම් පුතේ. යා ඉවරෙච්ච ගමන්. ඔය මැසේජ් දෙනවා සෑහෙන්න. හරි. හරි නේද? එක දිගට ඔය ළමයි ප්‍රශ්න පුතේ මම උත්තර දෙන්නම් නා. හරි. ඔක්කොම මතක ගන්න මැසේජ් පුතේ කට්ටිය බලනවා. මේ ඔයාට ගණන ගමන්. හරි. උත්තර දෙන්නම් නා. හරි. පුතේ ඉක්මනින් මට ඔය ටික සමීකරණයට දාලා දෙන්න පුතේ. හරිද? වැඩි වේ. ඊට පස්සේ ඉටු කරන ලද සේවා වෙනුවෙන් මුදල් ලැබීම මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. ඒතකොට ළමයිට නිබන්ධනය මෙතනින් බලා ගන්න පුළුවන්. හරිද? ඔය ළමයි ගාව සමහර ළමයි ගාව නිබන්ධනය නැහැ කියනවා. නිබන්ධනය නැත්තම් පුතේ මේ උන් දාලා තියෙනවා. හරි? හරි. ඉක්මනින් පුතේ මට කරලා දෙන්නකො. ඔය ටික. මහ වෙලාවක් කියන්නේ ඔය කරන්න. දැන් එළිය දාන්න. ඔය නමේ මතක නම් ඔය නමේ කරන්න පුළුවන් ලීසිම. හරි පුතේ බලන්න මම මේ ටික හදාගෙන යන්න. ඔයා බලන්න ඔයා දාපු ඒවා හරිද කියලා. ඉටු කරන ලද සේවා වෙනුවෙන් මුදල් ලැබීමක් පුතේ. සේවා සපයන ව්‍යාපාරයක වක්කම මොකද වෙන්නේ? වැඩි වේ. අන්න හිමිකම වැඩි වේ. වක්කම වැඩි වේ. හිමිකම වැඩි වේ. සේවා ආදායමක් ලැබෙනවා. ව්‍යාපාරයේ දරා ඇති වියදම් වෙනුවෙන් මුදල් ගෙවීම. වක්කම අඩු වේ. හිමිකම අඩු වේ. හිමිකම අඩු වේ. දැන් ඔය ටිකක් පිළිසිම ගත්තා. හරි. ඒක බලන්න ගන්න. භාණ්ඩ ණයට මිලදී ගැනීම. ණයට භාණ්ඩ මිලදී ගැනීම. දැන් ගොඩක් ළමයිගේ මතයක් තියෙන මේ මිලදී ගැනීම කියන්නේ මුදලටද නෑ. එහෙම එකක් නෑ හොඳ. ණයට භාණ්ඩ මිලදී ගත්තාම අන්න හතර වක්කම වැඩි වේ. වගකීම වැඩි වේ. වක්කම වැඩි වේ. වගකීම වැඩි වේ. ව්‍යාපාරය විසින් දරා ඇති ඒත් මේ දක්වා තීරණය කර නොමැති වියදම් දෙකන මේ දක්වා ගෙවා නොමැති වියදම් එහෙම ලියන්න. ව්‍යාපාර විසින් දරා ඇති ඒත් මේ දක්වා තීරණය කර නොමැති වියදම් තීරණය කිරීම කියනවා පුතේ. එතකොට ව්‍යාපාරය විසින් දරා ඇති නම් පුතේ මුදලින් ගෙවලා අන්න අඩු වේ. එතකොට මේ දක්වා තීරණය කර නොමැති වියදම් කියන්නේ ඉදිරියට කළ වියදම් අන්න වැඩි වේ. අපි මේකට කියනවා පුතේ ඉදිරියට කළ වියදම්. ඉදිරියට කළ වියදම්. ඒතර ව්‍යාපාරයේ විසින් දරා ඇති කෙනෙකුගේ ගෙවලා තියෙනවා. හැබැයි මේ දක්වා තීරණය කරන මෙති වියදම් අනාගතයේ වෙන්න තියෙන වියදම තාම තීරණය කරලා නැහැ. අන්න අපි කියනවා ඉදිරියට කළ වියදම්. නම් වක්කම අඩුවේ වක්කම වැඩි වේ. මොකක්ද ඉදිරියට කළ වියදම්? අයිතිකරු විසින් සිය පෞද්ගලික ප්‍රයෝජනට භාණ්ඩ ගැනීම අන්න 6 වක්කම අඩු වේ. හිමිකම අඩු වේ. පිරිවැයක් මත ලාභයක් ලබාගෙන භාණ්ඩ ණයට විකිණීම පුතේ. අන්න 7 වෙනි කියනවා පිරිවැයක් මත ලාභයක් ලබාගෙන. එතකොට තොග කියන වක්කම අඩු වෙලා මුදල් කියන වක්කම වැඩි වේ. මේ දෙන්න අතර පුතේ මට ලාභයක් එනවා. ලාභය නිසා මගේ හිමිකම මොකද වෙන්නේ? අන්න හිමිකම වැඩි වෙනවා පුතේ. ලාභය නිසා හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. දුක මේකේ වක්කම අඩු වේ, වක්කම වැඩි වේ. මේ දෙන්න අතර වෙනස තමයි අන්න ලාභය හිමිකම වැඩි වීම. ඊළඟට ඉටු කරන ලද සේවා වෙනුවෙන් මුදල් ලැබිය යුතුව තිබීම පුතේ. එතකොට ලැබිය යුතු සේවා ආදායම අන්න වක්කම වැඩි වේ. හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. වක්කම වැඩිලා පුතේ හිමිකම මොකද වෙන්නේ? වැඩි වෙනවා. මූල්‍ය සමාගමක් වලින් ණයක් ලබා ගැනීම 9 අන්න වක්කම වැඩි වේ. මගේ වගකීම මොකද වෙන්නේ? වැඩි වේ. වගකීම වැඩි වේ. ලිපිරව්වේ තොගයක් හානි වීම පුතේ
අපි කියනවා 10 වක්කම අඩුවේ හිමිකම මොකද වෙන්නේ අන්න අඩු වෙනවා හරිද හිමිකම අඩු වෙනවා පුතේ බලන්න මේ ටික හරිද කියලා ඔයා හරිද හරිද මෙතන පද දෙක මාන අයිගෙන් දුවක් නෑ පුතේ හරි ඔව් ගොඩක් අර අපි සාමාන්‍ය වැඩි වෙන තමයි මුලින්ම දාන්නේ හරිද ඔන්න පුතේ අපි අවශ්‍ය ටික දාගත්තා හරි නේද ඔන්න අපි අවශ්‍ය ටික දාගත්තා පුතේ මේ ගනුදෙනුවට දැන් මම කිව්වනේ ඔයාලට මේ දැන් දැක්ක ගමම්ම ගනුදෙනු ඔයාට කියන්න පුළුවන් කියලා අන්න පුතේ මට මෙන්න මේ ගාන ඔයා කරලා දෙන්නකො කීයද දන්නවද ප්‍රශ්නාංක 4 ප්‍රශ්නාංක 4 7 කියන්නකො සර් 7 වෙනි එක මොකක්ද 7 පිරිවැයක් මත ලාභයක් තබාගෙන භාණ්ඩ ණයට විකිණීමක් මෙයා පිරිවැයක් මත ලාභයක් තබාගෙන භාණ්ඩ ණයට විකුණනවා නම් අඩු වෙන්නේ පුතේ තොග අර ණයට වික්කම වැඩි වෙන්නේ මගේ ණය ගැති ඒතකොට හිතන්නකෝ යා 50000ක තොගයක් 60000කට ණයට විකුණනවා අන්න මගේ ලාභය වැඩි වෙන්නේ කවුද ලාභය මේ ගානේ ලාභය කීයද පුතේ අන්න ලාභය තමයි කීයද 10000ක් වෙන්නේ ඒක එතන කියන්නේ අර තාලමින් කහනවා සර් හිමිකම වැඩි වෙන්නේ වියදම් ගැල්ලේ විතරයිනේ ඉතින් 10 ගානේ තොගහානි ඔව් තොගහානියක් කියන්නේ පුතේ මට මොකක්ද වියදමක් මතක තියාගන්න තොගහානියක් කියන්නේ මොකක්ද වියදමක් 7 වෙනි එක වගකීමට බලපාන්නේ නැද්ද පුතේ නෑ ඇයි අපි තොග ණයට වික්කම පුතේ ණයට වික්කම කවුද මගේ වැඩි වෙන්නේ ණය ගැතියා අන්න ණය ගැති කියන වක්කම තමයි මගේ මොකද වෙන්නේ වැඩි වෙන්නේ ණය ගැති කියන වක්කම තමයි මගේ වැඩි වෙන්නේ පුතේ එහෙනම් තොග කියන වක්කම අඩු වෙලා ණය ගැති කියන වක්කම වැඩි වෙනවා හැබැයි පිරිවැයට වඩා වැඩි ගාණක් තියාගෙන ණයට වික්ක නිසා පුතේ මට ලාභයක් එනවා අන්න ලාභය කීයද 10000කින් වැඩි වෙනවා 7 වෙනි එක වගකීමට බලපාන්නේ නැද්ද නෑ ඇයි බලපාන්නේ නැත්තේ ඇයි ණයට විකුණනවා ණයට විකුණන්න කවුද මගේ වැඩි වෙන්නේ පුතේ අන්න ණය ගැතිය තමයි වැඩි වෙන්නේ තේරුණාද වැඩි හරි එහෙනම් මේ ඔන්න පළවෙනි ගාන හරි දැන් මොකටද කිව්වනේ මේ ඕක පුතේ අර ඉගෙන ගත්ත සමීකරණයෙන් ගොඩ දාගන්න පුළුවන් දැන් අපිට මේක පළවෙනි ප්‍රශ්නේ දාලා තියෙන්නේ අර ටික කරාට පස්සේ තමයි මේක කරන්න ඕනේ ඒක තමයි වැඩි තේරෙන්නේ හරි පුතේ ඒකම මෙන්න මේ ප්‍රශ්න දාන්නකො කීයද දන්නවද ප්‍රශ්නාංක මෙතින් 4 ප්‍රශ්නාංක 4 පුතේ මෙයා කියනවා 2021 ජනවාරි පළමු දින කමල් සේවා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී සේවා හොඳේ සේවා අන්න සේවා හයිලයිට් කරගන්න පුතේ සේවා ව්‍යාපාරයක් ජනවාරි මාසයට අදාළ ගනුදෙනු ගිණුම් කරන සමීකරණය තුල පහත ආකාර දක්වා ඇත කියලා පුතේ අන්න ඔයාට කියනවා අවශ්‍ය වන්නේ එක් ගනුදෙනුව එහි වටිනාකම සමග විස්තර කරන්න දැන් අපි සමීකරණයට බලපාන පුතේ ගනුදෙනු ඉගෙන ගත්තනේ විස්තර කරන්න දන්නවනේ දැන් මම කියලා දීපු ඒ ඔයාට මතක නම් ඔයා මට මේ ගානේ ගනුදෙනු ටික පුතේ විස්තර කරන්න ඕන හැබැයි ගාන හදනකොට ඔළුවේ තියාගන්න මොකක්ද මෙන්න මෙයා හිමිකම තීරුවේ ප්‍රාග්ධන තීරුවේ වැඩි වෙන්නේ කාරණා දෙකයි මොකක්ද දරුවෝ කාරණා දෙක ආදායම් අමතර ප්‍රාග්ධනය අඩු වෙන්නේ කාරණා දෙකයි මොකක්ද ගැනිලි වියදම් ඔන්න ඔය ටික මතක තියාගෙන පුතේ හරි ඉක්මනට මට මෙන්න මේක ගනුදෙනු 8 ලියලා දෙන්න මම උත්තර කියන්නම් ඒක අපේ මෙයා වැඩි වෙනවා මෙයා අඩු වෙනවා මෙයා අඩු වෙනවා උත්තර වැඩි වෙන්නේ කාරණා දෙකයි අඩු වෙන්නේ කාරණා දෙකයි එතනින් මතක තියාගෙන තමයි අපි ගණන් ටික හදන්නේ හරි නේද හරිද හරි බලන්න එහෙනම් මෙන්න පුතේ උත්තර ටික බලන්න යාළුවෝ උත්තර ටික පළවෙනි එකේ කියනවා හරිද පළවෙනි එකේ කියනවා ස්ක්‍රීන් ෂෙයා කරලා කියන්න ලීසින්දුවට වැඩි ළමයිට හරි පළවෙනි එකේ කියන පුතේ මුදල වැඩි වෙලා
ප්‍රාග්ධනය වැඩි වෙලා. ඉතින් ප්‍රාග්ධනය වැඩි වෙනවා නම් එක්කෝ ආදායමක් හෝ අමතර ප්‍රාග්ධනයක්. එහෙනම් පුතේ ලියන්න අයිතිකරු විසින් මුදලින් ප්‍රාග්ධන යෙදවීම රුපියල් 60000යි. දෙවෙනි එක මුදල් අඩු වෙලා කාර්යාල ලිපිද්‍රව්‍ය වැඩි වෙලා ණය හිමිය වැඩි වෙලා. එහෙනම් ලියන්න කාර්යාල ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම 3500යි. ඉන් 2000ක් මුදලින් ගෙවූ අතර 1500ක් ණයට ගැනුම් වේ. 1500ක් ණයට ගැනුම් වේ. 3 මුදල අඩු වෙලා ලී බඩු අඩු වෙලා පුතේ ලී බඩු මුදලට මිලදී ගැනීම රුපියල් 16000යි. බලන්න වත්කම් පැත්ත වැඩි වෙලා වත්කම් පැත්තම අඩු වෙලා. අපි කතා කරන්නේ ඒවා. අන්න මුදල වැඩි වෙලා ණය ගැතිය වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා මේ ප්‍රාග්ධනය වැඩි වෙන්නේ පුතේ මොකක් නිසාද? අන්න ආදායමක්. ඇයි? මෙයා සේවා සපයන ව්‍යාපාරයක් නේ. උදාහරණයක් හිතන්න සැලුන් එකක් වෙන්න පුළුවන්. හරිද? බැංකු සේවා නියෝජන ආයතනයක් ඒ වගේ පුතේ. ඒතර සේවා ආදායම 11000යි. ඉන් 6000ක් මුදලින් ලද අතර 5000ක් ණයට සේවා සැපයුම් වේ. අන්න ලියන්න පුතේ. හතරවෙනි එක සේවා ආදායම 11000යි. සේවා ආදායම 11000යි. ඉන් 6000ක් මුදලින් ලද අතර 5000ක් ණයට සේවා සැපයුම් වේ. ණයට සේවා සැපයුම්. හරිද? හරි. ඊට පස්සේ පුතේ මේ පස්වෙනි එකේ කියනවා මුදල අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා. ඉතින් ඕකට අපිට කියන්න පුළුවන් කාරණා දෙකක්. මේකට පුතේ කාරණා දෙකක් කියන්න පුළුවන්. මොකක්ද කාරණා දෙක? එක්ක මට කියන්න පුළුවන් මේකට ගැනිල්ලක් කියලා. හරිද? එහෙනම් මේකට පුතේ මට කියන්න පුළුවන් ගැනිලි. ගැනිලි. අනිත් එක මොකක්ද? වියදම් කියලා. හරිද? ගැනිලි එහෙම නැත්නම් වියදම් කියලා කියන්න පුළුවන් පුතේ. හතර ආයිත් කියන්නකො. දෙක පොඩ්ඩක් කියන්නකො. දෙවෙනි එකේ මම කිව්වේ කාර්යාල ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම 3500යි. ඉන් 2000ක් මුදලින් ගෙවූ අතර 1500ක් ණයට ගැනුම් වේ. හරිද? හරි. ඒ දෙවෙනි එක. හතරවෙනි එක පුතේ සේවා ආදායම 11000යි. සේවා ආදායම 11000යි. ඉන් 6000ක් මුදලින් ලද අතර 5000ක් ණයට සේවා සැපයුම් වේ. සේවා ආදායම 11000යි. ඉන් 6000ක් මුදලින් ලද අතර 5000ක් ණයට සේවා සැපයුම් වේ. මේ 3500 පුතේ මට කියන්න පුළුවන් ඕනනම් අයිතිකරුගේ මුදල් ගැනීම. මෙයා අයිතිකරුගේ මුදල් ගැනිලි එනතන් ව්‍යාපාරයේ වියදමක් මුදලින් ගෙවීම කියලා. ඔය කාරණා දෙකම. හතරවෙනි එකට සේවා ආදායම් විතරද දාන්න පුළුවන්. හතරට පුතේ සේවා ආදායම් හැර අපිට දාන්න වෙන දෙයක් නැහැ. ඇයි මොකද දන්නවද? දැන් ප්‍රාග්ධන විදියට පුතේ මේ ප්‍රාග්ධන තීරුව වැඩි වෙන්නේ කාරණා දෙකක් නේ. ප්‍රාග්ධනයයි ආදායමයිනේ. එතකොට මේ ප්‍රාග්ධන විදියට මට බෑනේ ණය ගැතියෙක් දාන්න පුතේ. නේද? එහෙම කරන්න බෑනේ. අන්න ඒක නිසා ගන්න පුළුවන් ආදායමක් කියලාම තමයි. මම කියන්නේ මේ ප්‍රාග්ධන තීරුව වැඩි වෙන්නේ කාරණා දෙකයි. ප්‍රාග්ධනයක් නෙමෙයි නම් ආදායමක්. හැබැයි 3500 දෙකෙන් ඕනම එකක් ගන්න පුළුවන්. අයිතිකරුගේ මුදල් ගැල්ලි 3500යි. ව්‍යාපාරයේ වියදමක් මුදලින් ගෙවීම 3500යි. ඒ දෙකම ගන්න පුළුවන්. හරිද? අනුපුතේ 6 වෙනි එක මුදල් කියන වත්කම අඩු වෙලා ණය හිමි කියන වගකීම අඩු වෙනවා. ලියන්න ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. ණය හිමියන්ට මුදල් ගෙවීම රුපියල් 1000යි. 7
කාර්යාල ලිපි ද්‍රව්‍ය අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙලා අන්න අපිට කියන්න පුළුවන් මේකට අර කලින් කිව්වා වගේ තොග හානි නැත්තම් කියන්න පුළුවන් ලිපි ද්‍රව්‍ය කාර්යාල ලිපි ද්‍රව්‍ය වියදම කාර්යාල ලිපි ද්‍රව්‍ය හානි නැත්නම් සොරකම් කිරීම එතකොට මේ වෙලා තියෙන්නේ කාර්යාල ලිපි ද්‍රව්‍ය වියදම පුතේ මෙන්න තියෙනවා මගේ ප්‍රාග්ධනය අඩු වෙලා කාර්යාල ලිපි ද්‍රව්‍ය අඩු වෙලා පුතේ 1500යි 8 වෙනි එකේ කියනවා මොකක්ද මුදල අඩු වෙලා හරිද මුදල අඩු වෙලා පුතේ අනිත් පැත්තට බලන්න ප්‍රාග්ධනය අඩු වෙලා ඉතින් මුදල අඩු වෙලා ප්‍රාග්ධනය අඩු වෙනවා නම් කියන්න පුළුවන් ව්‍යාපාරයේ වියදම් මුදලින් ගෙවීම රුපියල් 5000යි අයිතිකරු මුදලින් කර ගැනීම රුපියල් 5000යි කියලා පුද්ගලික මුදලින් මිලදී ගැනීමක් කියන්න බැරිද බෑනේ පුතේ පුද්ගලික මුදලින් මිලදී ගත්තනම් දරුවෝ මොකද වෙන්න ඕන තොගය වැඩි වෙන්න එපෙයිනේ තොගේ වැඩි වෙලා නැහැනේ අඩු වෙලානේ අනිත් පුද්ගලික මුදලින් මිලදී ගත්තොත් උතර ප්‍රාග්ධනය වැඩි වෙලා ලිපි ද්‍රව්‍ය වැඩි වෙනවා ඒ නිසා ඒක ගන්නත් බෑ බෑ පුතේ දෙවෙනි එකේ කියන්න බෑ දෙකට ණයට 3500ක් භාණ්ඩ ලබා ගැනීම හා ඊට 2000ක් ණය හිමියන් වීම පුතේ. එහෙම කියන්න බෑ පුතේ. ඒ ණය හිමියන් 2000ක් කියලා නෑනේ පුතේ. ණය හිමිය 1500ක් වැඩි වෙලාන තියෙන නිසා ඒක වැරදි. හරි නේද? හරි. පුතේ මම හිතනවා දැන් ඔය කියපු ඒවා ළමයින්ට පැහැදිලි ඇති කියලා. කාර්යාල ලිපි ද්‍රව්‍ය පාවිච්චි පුළුවන් පුතේ. කාර්යාල ලිපි ද්‍රව්‍ය පාවිච්චි කිරීම ගන්නත් පුළුවන්. මේක පුතේ මේ ඔය කාර්යාල ලිපි ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුතේ අපිට ගන්න පුළුවන් කාරණා කිහිපයක්. හරිද? එක්ක කාර්යාල ලිපි ද්‍රව්‍ය වියදම, කාර්යාල ලිපි ද්‍රව්‍ය හානි වීම, කාර්යාල ලිපි ද්‍රව්‍ය සොරකම් කිරීම, කාර්යාල ලිපි ද්‍රව්‍ය නැතිවීම, කාර්යාල ලිපි ද්‍රව්‍ය පුතේ විනාශ වීම. ඔය කියන ඕනම එකක් පුතේ කාර්යාල ලිපි ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගන්න පුළුවන් හේතුව ප්‍රාග්ධනය අඩු වෙලා ඇයි වියදමක් නිසා තොගය අඩු වෙලා තියෙනවා. ශුද්ධ ලාභය ගලපන සංකල්පය මොකක්ද පුතේ? දැන් මේ නෙමෙයි ශුද්ධ ලාභය ගලපන සංකල්පය කියන පුතේ ගැලපුණු සංකල්පය. ඇයි? ශුද්ධ ලාභය ගලපනකොට පුතේ ආදායමින් වියදම අඩු කරනවනේ. හරිද? ඒ ගැලපුණු සංකල්පය. හැබැයි අපි කතා කරේ ශුද්ධ ලාභයට බලපාන ආදායම් සහ වියදම් හඳුනාගන්නේ උපචිත සංකල්පය අනුව. මේ ප්‍රශ්නේ අහනකොට හරියටම අහන්න ඕනේ. හරිද? හතට ගැනලි කියන්න බැරිද සර්? හතට ගැනලි. හතට ගැනලි කියන මුලමුදේ. අයිතිකරු 1500ක් වූ කාර්යාල උපකරණ තම පෞද්ගලික භාවිත රැගෙන යාම. ඒක පුළුවන්. ප්‍රාග්ධනය අඩු වෙලා ගැලිලා. ඔයා හරි. ඒතර අයිතිකරු 1500ක් වූ කාර්යාල ලිපි ද්‍රව්‍ය තම පෞද්ගලික භාවිත රැගෙන යාම. හරි නේද? එතකොට මොකද මේ? ශුද්ධ ලාභය ගලපන සංකල්පය තමයි ගැලපුණු සංකල්පය. ගැලපුණු. හැබැයි ශුද්ධ ලාභය හොයන්න ආදායමයි වියදමයි හඳුනගන්නේ පුතේ අන්න අපි මොකක් අනුවද උපචිත සංකල්පයේ අනුව. ඉතින් පුතේ මම හිතනවා අද දවසේ බොහොම උඩක් වගේ දැනි සමානවට කරපු ටික. හැබැයි අර ගණන් වශයෙන් දෙකක් වුණාට ඔය තියරිය ඔයාට සෑහෙන වැදගත් පුතේ. හරි ඒ නිසා කාර්යාල ලිපි ද්‍රව්‍ය වියදමක් වෙන්නේ කොහොමද පුතේ? දැන් කාර්යාල ලිපි ද්‍රව්‍ය පුතේ කියන්නේ මට වත්කමක් නේ තොගේනේ. තොග කියන වත්කම අඩු වෙනවයි කියන්නේ අන්න ඒක ඉබේටම පුතේ වියදමක් වෙලා තියෙනවා. ඒ හේතුව අපි ගෙනාවු පුතේ තොගය අඩු වෙනවයි කියන්නේ අපි ඒක පාවිච්චි කරා කියන එකනේ. ඔයා හිතන්නකෝ දැන් ඔයාගේ මිනිසුඩ තාත්තා හාෆ් ෂීට් වල මණ්ඩලයක් ගෙනත් තියෙනවා. ගෙනත් තිබ්බම ඒක වඩ වත්කමක් නේ. ඔයා පොලේ අරගෙන පුතේ අන්න දවස ගානේ ලියනවා. ඔයා අර ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරනව නේද? එතකොට
ඒ ලියන හැම කොලයකටම පුතේ පොස්ට් එකක් තියෙනව නේද? අන්න ඒක තමයි වියදම. හරිද? තොගය භාවිතා කිරීම කියන්න පුළුවන් නේද පුතේ? තොගය භාවිතා කරනවා කියන්නේ පුතේ ඒකම තමයි. තොගය භාවිතා කරනවා කියන්නේ ළමයි වියදම් කරා කියන එක තමයි. අර කාර්යාල ලිපිරවල් වල පාවිච්චි කරා. ඒක ව්‍යාපාරයේ වැඩවලදී භාවිතා කරනවා. උදාහරණයක් ෆොටෝකොපි ගහන තැනක අර කොළ පුතේ ගන්න ෆොටෝකොපි ගහනනේ. ඒතර කොළ පුතේ බණ්ඩල් ගණන් ගෙනත් තියෙනවා. අන්න වක්කම. ඒ බණ්ඩල් පුතේ එකින් එක අරගෙන අන්න අපි ෆොටෝකොපි ගහන දානවා. මොකද මේ කාර්යාල ලිපිරවල් අපි කියන මොකක්ද? භාවිතා කරනවායි කියලා. තේරුණාද වැඩි? හරිද? මම හිතනවා වෙන ප්‍රශ්න මුකුත් නැහැ නේද ඔයාලට? හරි. එහෙනම් අද දවසේ පුතේ වැඩි අවසානයේ අපි පටන් ගත්ත පළවෙනි දවසේ මොහිතදී වැඩි අති සාර්ථකයි කියලා මේක පටන් ගන්න කිව්වෙත් මගේ 22 පන්තියේ මේ ළමයි ටිකම තමයි. හරිද? 22 පන්තියේ ළමයි ටිකම තමයි කිව්වේ මේ පටන් ගන්න කියලා මෙහෙම දෙයක්. ඉතින් මම හිතනවා මේ ළමයි ටික සහ අනිත් ළමයි ටික සම්බන්ධව ඉතින් වැඩි සාර්ථකයි. අපි දිගටම කරන්න යමු. ඔයාලට group වල message ලැබෙයි. Telegram group එක තියෙනවා. අර Telegram group එකකින් විස්තර ලබා ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම උත්සාහයි යසමිටයි.